හරි පුතේ. අපි පටන් ගමු. අද අපේ මේ ත්‍රී සෙමිනාර් සීරීස් එකේ දෙවෙනි දවසේ අපි කලින් එකේ සාකච්ඡා කළා කොහොමද බාර් chart එකක් ලේසියෙන්ම වචන මතක තියාගෙන කියන්නේ කියලා. එක එක වාක්‍ය types. ඒ වාක්‍ය වලින් අපිට ලේසියෙන්ම අපි දන්නේම නැතුව වචන 100ක් එනවා. සහ සම්පූර්ණ ලකුණු එනවා. පැහැදිලිව පිළිවෙලට ඒ වාක්‍ය ටිකක් ලියවෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ වගේම ඊටාම වැදගත් දෙයක් මොකක්ද කොහොමද පර්සනල් ලෙටර් එකක් හරියට ලියන්නේ කියලා. ගොඩක් කට්ටිය මේක අතාරින්න ප්‍රශ්නයක්. මොකද ලෙටර්ස් කියව ගමන් ගොඩක් කට්ටිය අතාරිනවා. ඒක හිත හිත ලියන්න අවශ්‍ය දෙයක් නිසා. නමුත් අද අපි කියලා දෙනවා දැන් ඕකෙත් ලියන්න ඕනේ වචන 100ක් නේ. ඒ වචන 100 ලේසියෙන් ලියන්නේ කොහොමද කියලා. හරි. අපි පටන් ගමු. මෙන්න මේක තමයි අද අපේ මාතෘකාව. පර්සනල් ලෙටර් එකේ වචන 100ම ලියලා ඒ අදාළව ලියලා කොහොමද අපි සම්පූර්ණ ලකුණු ගන්නෙ? අපි මුලින් යම් පොඩ්ඩක් ආකෘතිය බලන්න. මේක ටිකක් ලේසි වගේ තේරෙනවා. හැබැයි ලියන්නේ ඇද්දී අපිට වචන නැති වෙනවා. අන්න ඒකයි තියෙන ප්‍රධානම ගැටලුව. අපි යමු පොඩ්ඩක් මේක බලන්න. මේ වගේ එකක ආකෘතිය නැත්තම් අපි ලියන්න අවශ්‍ය කොහොමද කියලා. අපි ඒක ටිකක් බලමු දැන්. මේකේ ආකෘතිය මම පුතාලගේ ගෲප් වලට දානවා. මෙන්න මෙහෙමයි ආකෘතිය එන්නේ. පර්සනල් ලෙටර් එකක් පුතේ. පර්සනල් ලෙටර් එකකට නැත්තම් පෞද්ගලික ලියුමකට අපි කියනවා ඉන්ෆෝමල් ලෙටර් එකක් කියලා. ෆෝමල් කියන්නේ රාජකාරී. මෙන්න මේ ෆෝමල් ඉස්සරහට ඉන්ෆෝමල් in එකක් ආවට පස්සේ ඒක පෞද්ගලික ලියුමක් බවට පත් වෙනවා. හරිද? ඉන්ෆෝමල් කියන්නේ පෞද්ගලික. අපි ඉදිරියට කතා කරනවා ෆෝමල් ලෙටර් එකක් කොහොමද ඉක්මනටම මේක ලියන්නේ කියලා. අපි බලමු මේකේ ආකෘතිය. මේක ටිකක් හුරුයි ඔයගොල්ලන්ට. අපි බලමුකෝ. මේකේ පුතේ අපි මුලින් නම් ලිව්වේ සිංහල ආකෘතිය. මෙන්න මේ දකුණු අත පැත්තේ අයිනෙන් තමයි ඔක්කොම ටික පටන් ගන්නෙ. දකුණු අත පැත්තේ අයිනෙන් තමයි මේ සියල්ල පටන් ගන්න. උදාහරණයක් විදිහට යවන්නාගේ ලිපිනය, යවන්නාගේ තොරතුරු සහ ඒ දිනය අපි සාමාන්‍යයෙන් දාන්නේ දකුණු අත පැත්තේ අයිනෙන්. අපි සාමාන්‍යයෙන් දාන්නේ දකුණු අත පැත්තේ අයිනෙන්. හැබැයි පුතේ අලුත් ආකෘතියට ඒක ඔක්කොම වම් අත පැත්තේ අයිනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු. වම් අත පැත්තේ අයින මේ විදිහට ගත්තොත් මුලින්ම එන්නේ පුතේ යවන්නාගේ ලිපිනය. ඒ කියන්නේ මේ අපේ ලිපිනේ. ඒක අපේ ගෙදර ඇඩ්‍රස් එක වෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය වරද්දන තැනක් තියෙනවා හැබැයි. සමහර විට අපිට ප්‍රශ්න දෙනවා. ඔයා ඉස්කෝලේ මෙන්න මේ තනතුර දරන කෙනෙක්. උදාහරණයක් විදිහට මොකක් හරි ක්ලබ් එකක ඔයා සෙක්‍රටරි කෙනෙක්. එතකොට පුතේ අපේ ගෙදර ලිපිනේ දාන්න බෑ මේකට. එතකොට දාන්න වෙන්නේ ඉස්කෝලේ ඇඩ්‍රස් එක. එතකොට දාන්න වෙන්නේ ඉස්කෝලේ ඇඩ්‍රස් එක. හරි. මුලින්ම වම් අත පැත්තේ අයිනේ දාන්න ඕනේ මෙන්න මේ ටික. මේ PDF එක පුතාලාට දානවා. ඒ හින්දා දැම්ම ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි බලමුකෝ. senders address. ඒ කියන්නේ අවන්නාගේ ලිපිනය. ඊට පස්සේ පුතේ එන්න ඕනේ දිනේ. දිනේ දාන්නේ බහුලව මුලින් දිනේ එනවා. දැන් අද 27යි. ඊට පස්සේ එනවා මාසේ. ඊට පස්සේ එනවා අවුරුද්ද. මුලින් දිනේ ඊට පස්සේ මාසේ ඊට පස්සේ අවුරුද්ද. ඔන්න ඔහොමයි පුතේ ওই ටික එන්නේ. මුලින් මාසේ ඊට පස්සේ දිනේ ඊට පස්සේ අවුරුද්ද.
ඊට පස්සේ පුතා රූලක් අරිනවා. රූලක් කැරලා එනවා ග්‍රීටින් එකක් කියලා. අපි සිංහලෙන් මේකට කියනවා ආමන්ත්‍රණයක් කියලා. ග්‍රීටින් එක ආමන්ත්‍රණය. ඒකටම අපි කියනවා පුතේ සැලියුටේෂන් එකක් කියලා. සැලියුටේෂන්. ඊට පස්සේ පුතා මෙන්න මෙතන විස්තරයක් නැත්තම් කන්ටෙන්ට් එකක්. මෙන්න මේක ලියන්න ඕනේ පුතේ. මේක තමයි ටිකක් අමාරු එක. මේකේ තමයි අපි ලියන්න ඕනේ වචන 100ම ලියවෙන්න ඕනේ. මෙන්න මේකයි අමාරු දෙය. ඊට පස්සේ පුතේ අපි යන්න ඕනේ මෙන්න මෙතන අපිට තියෙනවා කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් කියලා එකක්. මේකෙන් කියන්නේ පුතේ අපි අන්තිමට ලියන දේ. ඒ කියන්නේ කුමක් හෝ අපේ යාළුවෙක්ට ලියනවා නම් your friend. නැත්තම් නෑදෑයෙක්ට කියනවා නම් ඒ නෑදෑයගේ නම. මෙන්න මේ වගේ කැලලක් දාලා. ඊට පස්සේ පුතේ එනවා සිග්නේචර් එක. ඊට පස්සේ එනවා නේම් එක. මෙන්න මෙහෙමයි පුතේ ඔය විස්තරය එන්නේ. ඔය ආකෘතියේ දිහා පොඩ්ඩක් බලන්නකෝ. පොඩ්ඩක් මුල සිට අගට බලා ගන්න. මම මේක PDF එකේ group වලට දානවා. මුල සිට අගට පොඩ්ඩක් බලා ගන්නකෝ. ඕකේ මොකක්ද තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න යනවා. හරි පුතේ. අපි දැන් කතා කරමු මේකේ ප්‍රශ්නයක් එන්නේ කොහොමද කියලා. මේකෙදි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ අපි හැම වචනෙම එතෙන්ට ගිහිල්ලා හදාගන්න බෑ. අපි සාමාන්‍යයෙන් වචන ටිකක් දැනගෙන යන්න ඕනේ. මම මෙන්න මේ ටික මුලින් ලියනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්නෙට අදාළ ටික ලියන්නේ. ඒ කියන්නේ පුතේ හැම පෞද්ගලික ලියුමකටම ලේසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. අන්නේ ස්ටෑන්ඩඩ් එකට අපිට ලියා ගන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. හරි. අපි බලමුකෝ මේකේ මුලින් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. එකපාරම ප්‍රශ්නයකට යන්න. උදාහරණයක් විදිහට මෙන්න මේවා එකක් ගලමුකෝ. මෙන්න මේක පුතේ. මේකෙදි තියෙනවා ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ එකක් තමයි අපිට සාමාන්‍යයෙන් විභාගෙදි එන්නේ. කොහොමද? ඔන්න බලන්න හොඳට. Last week you went to a book exhibition. ගිය සතියේ ඔයා ගියාලු පොත් ප්‍රදර්ශනයකට. අද තියෙන පුතේ.
ගිය සතියේ ඔයා ගියාලු පොත් ප්‍රදර්ශනයක් බලන්න. ඊට පස්සේ කියනවා පොත් ප්‍රදර්ශනයකට කියනවා පුතේ බුක් ෆෙයා කියලාත් කියනවා බුක් එක්සිබිෂන් කියලාත් කියනවා. අපි දැනට පුතාලට ප්ලේසි වචන ගමු එක්සිබිෂන් කියලානේ ප්‍රදර්ශනයක් කියන එක දන්නේ. අපි බලමු. Last week ගිය සතියේ you went ඔයා ගියා to a book exhibition පොත් ප්‍රදර්ශනයක් බලන්නට. in BMICH එකේ කොහෙද? කොළඹ. Write a letter to a friend telling him or her about the exhibition. ලියුමක් ලියන්නලු. මෙන්න මෙතනයි ප්‍රධානම දේ තියෙන්නේ. ඕගොල්ලෝ වරද්ද ගන්න තැනක් මෙතනයි. හොඳට අහගන්න. Write a letter to your friend. ඔයාගේ යාළුවෙක්ට මොනවා කියලාද? telling him or her. ඔහුට හෝ ඇයට කියන්නලු මේ ප්‍රදර්ශනය ගැන. include the followings. include කියන්නේ පුතේ අන්තර්ගත කරන්න කියන එක. include the followings. අන්තර්ගත කරන්නලු මෙන්න මේ දේවල්. මොනවද? when කියන්නේ කවදාද? with whom කාත් එක්කද? you visited ඔයා ඒක බලන්න ගියේ. what you saw SAW කියලා කියන්නේ පුතේ දැක්කා කියන එක. ඔය C කියන පදේ SEE කියන පදේ අතීත කාලය. what you saw ඔයා මොනවද දැක්කේ? and what you purchased ඔන්න ලස්සන වචනයක් තියෙනවා purchase. ඒකටම සමානයි පුතේ මෙන්න මේ පදෙත්. bought කියන එක. ඒක පොඩ්ඩක් අහලා ඇති. bought කියන්නේ පුතේ මිලදී ගන්නවා. purchase කියන්නේ මිලදී ගන්නවා කියන එක. purchase කියන එක තමයි අපිට මොකක් පුරු නැති වචනේ. purchase කියන්නේ මිලදී ගන්නවාටමයි. තව අපෙන් අහනවා what you saw ඔයා මොනවද දැක්කේ? ඒ වගේම ඔයා මොනවද මිලදී ගත්තේ? ඒකෙදි how did you spend the day? ඔයා කොහොමද මේ දවස ගත කළේ? how did you spend the day? ඔයා කොහොමද මේ දවස ගත කළේ? how you feel about the exhibition? ඔයාට කොහොමද මේ exhibition එක දැනෙන්නේ? ඒ වගේම අහනවා why is it memorable නැත්නම් unforgettable for you? මෙන්න මේ වගේ එකක් පුතේ හැම ලියුමකම අන්තිමට අහනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම සිද්ධියක් විස්තර කරන්න අපි දැන් මේ ලියුම ලියන්නේ. ඒක හිත හිත ලියන්න ඕන. එතකොට පුතේ මේක විස්තර කරන්න ඕන. විස්තර කරද්දී ඒකට හේතුව අහනවා. මේ තියෙන why is it unforgettable? unforgettable කියන වචනේ තමයි ඔයගොල්ලන්ට පුරු. හැබැයි memorable කියන එක එකපාරට ඔළුවට එන්නේ නැහැ. memory කියන්නේ මතකය. memorable නම් මතක හිතින. ඇයි ඒක ඔයාට මතක හිතින දෙයක් උනේ කියලා අහනවා. මෙන්න මේ කරුණ ටිකට අදාළව අපි ලියන්න ඕනේ. පුතාලට වරදින තැන තමයි. පුතාලා බලන්නේ මෙන්න මේ කැලේ ටික දිහා විතරයි. පුතාලා මෙන්න මේක දිහා බලන්නේ නැහැ. අපි දැන් බලමු අර අපි කතා කරා මෙතන word එකේ content එකක් ගැන. ඒ word content එකේ ඒ description එකේ අපි ආයේ ආකෘතියට යන්කෝ. මෙන්න මේ ආකෘතියේ මෙන්න මෙතන මේ ආකෘතියේ මෙන්න මෙයා තමයි සාමාන්‍යයෙන් වචන 100 බලාපොරොත්තු වෙන්න මෙන්න මෙයාගේ මැද එක්කෙනාගේ description එකේ. එතකොට අන්න ඒකට තමයි අපි වචන 100ක් ලියන්න ඕනේ. අපි දැන් හිමීට මේක ලියන්න ගමු. ඒ අතරේ පුතාලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ලියා ගන්නකෝ. මම ආකෘතිය දානවා group එකට. එතකොට ඒක පොඩ්ඩක් ඉඳ තියාගෙන ලියා ගන්න. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ලියා ගන්න. එතකොට පුතාලට මේ ප්‍රශ්නේ කරද්දී හොඳට තේරෙනවා. ප්‍රශ්නේ ලියා ගන්නකෝ මුලින්. ප්‍රශ්න ලියාගෙන ඉවරලා රේස් හෑන්ඩ් කරන්න පුතා.
හරි පුතේ. අපි පොඩ්ඩක් බලමු. මේකෙන් මේ මොකක්ද එන්නේ කියලා. හරි. මම ආයි පොඩ්ඩක් විස්තර කරන්නම් අමාරු වචන තියනවා නම් ලියා ගන්න. ගිය සතියේ ඔයා ගියාලු පොත් ප්‍රදර්ශනයක් බලන්න BMI series එකේ කොළඹ. ලියුමක් ලියන්නලු ඔයාගේ යාළුවෙක්ට telling him or her ඔහුට හෝ ඇයට කියන්නලු මේ ප්‍රදර්ශනය ගැන. include the followings අන්තර්ගත කරන්නලු මෙන්න මේ දේවල්. මොනවද? when and with whom you visited. when කවදාද? with whom කාත් එක්කද ඔයා මේක බලන්න ගියේ. what you saw ඔයා මොනවද දැක්කේ. ඒ පොත් ප්‍රදර්ශනයේ ඔයා මොනවද දැක්කේ. what you purchased or bought ඔයා මොනවද මිලදී ගත්තේ. ඒ වගේම ඔයා මොනවද දැක්කේ කියලා අහනවා. how did you spend the day bit කැලලක් තියනවා නම් පුතේ කියන්නේ අතීත දෙයක් අතීත ප්‍රශ්නයක්. how did you ඔයා කොහොමද spend කියන්නේ ගත කරනවා. ඔයා කොහොමද ගත කළේ ඒ දවස. ඒ වගේම how you feel about the exhibition. why is it memorable for you. ඔයාට කොහොමද මේ ප්‍රදර්ශනය දැනෙන්නේ. ඒ වගේම ඇයි ඒක ඔයාට මතක හිටින දෙයක් උනේ. මතක හිටින ප්‍රදර්ශනයක් උනේ ඇයි කියලා අහන්නේ. හරි පුතේ අපි මේක ලියන්න ගමු. කන්ටෙන්ට් එක තමයි මම ඔයගොල්ලන්ට අර බා chart එකේ වගේ කටපාඩම් කරගෙන ලියන්න පුළුවන් විදියක් කියලා දෙනවා. අපි මුලින් ලියන්න ගමුකෝ මේක. මේකෙදි පුතේ දැන් ඔයා සාමාන්‍ය ලියුමක් නෙමේක. ඒකින්ද සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට අලුත් පිටුවක් ගමු. මුලින් දාන්න ඕනේ පුතේ අපේ ඇඩ්‍රස් එක වම් අත පැත්තේ අයින දාමු. අපිට කියන්නේ නෙමෙයි. වම් අත පැත්තේ අයින දාන්න ඕනේ ඒක. මම බොරු ඇඩ්‍රස් එකක් දාන්නම් පුතාලා ඇඩ්‍රස් එක දාන්න. මෙහෙමයි පුතේ අංක දානවා. ඊට පස්සේ පුතාලාගේ ඒ තියෙන ඉලක්කමක් තියෙනවා. ඉංග්‍රීසි අකුරක් තියෙනවා නම් ඒක දානවා. ඊට පස්සේ ක්‍රමාවක් දානවා. අංකයෙන් පස්සේ ක්‍රමාවක් එන්නම ඕනේ. ගොඩක් කට්ටිය නම පාරේ නමත් මෙතනින් ඔහොම ලියාගෙන යනවා. ඒක වැරදි. ක්‍රමාවට පස්සේ ඊට පස්සේ රූල් අරින්නේ නැහැ. ඊට යටම රූල්. ඊට යටම රූල් එනවා පාරේ ඒ ඉන්න පාරේ නම. අපි නිකන් මම බොරු එකක් දාන්න. ඔන්න ඔහොම. ඒක ලියලත් ක්‍රමාවක් එන්න ඕනේ. අංක ලිව්වා පාරේ නම ලිව්වා ඒ දෙකටම ක්‍රමා. ඊට පස්සේ ලියන්න ඕනේ ඒ ප්‍රදේශයේ මොකක් හරි එන නම. දැන් පුතාලගේ ඇඩ්‍රස් එක පුතාලා ලියන්න දන්නවනේ. මං ගමු මෙහෙම එකක්. එහෙම ප්‍රධාන නගරය හෝ ඒ අනු නගරය ලිව්වට පස්සේ එතනින් ඔයගොල්ලන්ගේ ලිපිනේ ඉවර වෙනවා නම් අන්න එතනට පිටක් වෙන්න ඕනේ. මේ එකක්වත් පුතේ රූලක් කර රූලක් නෙමෙයි ලියන්නේ. එක රූලක් ලියනවා ඊට පස්සේ යට රූලේ රූල් අරින්නේ නැහැ. ඊළඟටම යට රූලේ තමයි ඊළඟ එක ඉන්නේ. ඊටත් යට රූල් තමයි ඊළඟ එකේ ඉන්නේ. රූල් අරින්න යන්න එපා කියන එකට. ඔන්න අපි ඇඩ්‍රස් එක ලිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? ඊට පස්සේ අපි කරන්න ඕනේ දිනේ දාන්න ඕනේ. මම කිව්වා දිනේ දාද්දි සිංහල ක්‍රමයයි ඉංග්‍රීසි ක්‍රමයයි කියලා දෙකක් තියෙනවා. අපි දාන්න ඕනේ මේක ඉංග්‍රීසි ක්‍රමයට දිනේ. ඉංග්‍රීසි ක්‍රමයට දිනේ කියලා කියන්නේ මුලින් දිනය, ඊට පස්සේ මාසය, ඊට පස්සේ අවුරුද්ද. අපි බලමු මුලින් දිනේ 27. අද 27යිනේ. මාසෙ 7යි. ජූලි 2021. ඒකත් එන්නේ පුතේ රූලක් කරලා නෙමෙයි අරකෙම යටට. මේ රූල් අරන එක තමයි හොඳටම මතක තියාගන්න ඕනේ දේ. පොලිං අංකේ, පාරේ නම, ප්‍රදේශය, ඊට පස්සේ දිනේ. මෙන්න මේ ටික ලිව්වට පස්සේ දැන් මාත් එක්කම ලියන් යන්න හොඳේ. මේ ටික ලිව්වට පස්සේ ඊට පස්සේ එන්න ඕනේ පුතා. ඔන්න දැන් රූලක් අරිනවා. දැන් අපි ආකෘතියට ගිහින් බලන්න ඕනේ. දැන් මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් යන්කෝ ආකෘතියට බලන්න. මෙන්න තියෙනවා. අපි දැන් යවන්නගේ ලිපිනේ දිනේ ලියලා ඉවරයි. ඊට පස්සේ රූලක් කරලා මොකද්ද කියන්නේ? greeting එක නැත්තම් salutation එක ලියන්නලු. අපි සිංහලෙන් කියනවා මේකට ආමන්ත්‍රණය කියලා. අන්න ඒක ලියන්නලු. ඒක නම් අපි මුලින් ප්‍රශ්නෙට ගිහින් බලන්න ඕනේ අපි මේක ලියන්නේ කාටද කියලා. අපි යන්කෝ බලන්න ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියනවා write a letter to a friend telling him or her about the exhibition. ලියුමක් ලියන්නලු ඔයාගේ කාටද? ඔයාගේ යාළුවෙක්ට ඔහුට හෝ ඇයට කියන්නලු මේ ප්‍රදර්ශනය පිළිබඳව.
එහෙනම් ලියුම ලියන්න ඕනේ කාටද? යාළුවෙක්ට. එහෙනම් ඔන්න අපි පුතාලා මේ කෑල්ල දන්නවා. පිය කෑල්ලක් දාලා පුතාලාගේ යාළුවගේ නම ලියන්න. නම ලියලා කමාවක් දාන්න. නමේ පොඩි කෑල්ලයි ලියන්න පුතේ. මුළු නමම ලියන්නේ නැහැ. දැන් පුතාලා අපි හිතමු මගේ යාළුවා සහන් කියලා කෙනෙක් කියලා. ඒ කෑල්ල විතරයි. සහන් ඊට පස්සේ කෑල්ල වාසගම ඒ උකුත් ලියන්නේ නැහැ. නිකන් අපි එයාව අඳුරන්නේ මොකෙන්ද? අන්නේ නමේ කෑල්ලයි ලියන්නේ. ඒක ලියන්නේ රූලක් කරලා. රූල් අරින එක තමයි ප්‍රධානම දේ. මේ හතරම ලියද්දි එක රූලක්වත් අරින්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදිහටයි එන්නේ. මේකෙදි ග්‍රීටින් එක ලියද්දි රූලක් අරිනවා. ඊටත් පස්සේ මෙන්න දැන් තමයි ඕගොල්ලෝ හොඳටම අහන් ඉන්න ඕන තැනට එන්නේ. මොකක්ද? මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක නැත්තම් විස්තරය. මේ විස්තරයේදී මේක හොඳට අහගන්න. මේ විස්තරයේදී ඕගොල්ලෝ කරන්න ඕන එක දෙයක් තියෙනවා. මේක තමයි කටපාඩම්. දැන් අර බාර් chart එකේ හරි ලේසියිනේ. අපි කටපාඩම් කරන් ගියා. මෙන්න මේ වාක්‍ය පැටර්න් ටික එන්නේ ඊට පස්සේ ලිව්වා. ඒ වගේමයි මේකෙත් මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඕන පෞද්ගලික ලියුමක ඕනෑම පෞද්ගලික ලියුමක ඕගොල්ලන්ට මෙතන ඉඳන් එන ඕනෑම පෞද්ගලික ලියුමක කියන්න පුළුවන් එකක් තමයි දැන් කියලා දෙන්නේ. හොඳට අහන් ඉන්න. දැන් ආයි මෙතෙන්ට එනවා. ඊට පස්සේ දැන් මේ පෞද්ගලික ලියුම් වල මාතෘකා මුකුත් දාන්නේ නැහැ පුතේ. තියෙන එක ලියනවා එහෙමයි කරන්නේ. දැන් මෙන්න මෙහෙමයි ඕනෑම පෞද්ගලික ලියුමක පටන් ගන්න. උඩක් අරිනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්න. මම පුතාලගෙන් ඇහුවොත් එහෙනම් මේක ටික සරල ප්‍රශ්නයක්. මේක ගොඩක් කට්ටිය දන්නවා. ඔයාට කොහොමද? How are you? හැබැයි ඕක පුතේ හැමෝම ලියන එකනේ. අපි හැමෝගෙම වෙනස් වෙන්න ඕනේ. අපේ vocabulary එක ගොඩක් බලනවා මේ ගන්න. grammar 100%ක් හරියට ලිව්වා කියලා අපි ලකුණු 10න් 10 වෙන්නේ නැහැ පුතේ. එහෙනම් මේ vocabulary එක අපි හරියට හදා ගන්නවා. ඒකම කියන වෙන විදියක් කොහොමද? How are you? අපි ස්පෝකන් වලදී නම් කියන WhatsApp කියලා. හැබැයි WhatsApp කියන එක මේක ලියන්න බෑ. ඒක ස්පෝකන් වල තියෙන එක. තව WhatsApp, how's it going? අන්න ඒ වගේ යෙදුම් තියෙනවා. හැබැයි මෙන්න මේක දන්නවද කියලා බලන්නකෝ. How is life with you? මේකේ වචන වලින් තේරුම් ගන්න යන්න එපා. ඔයත් එක්ක ජීවිතය කොහොමද කියලා නෙමෙයි මේකෙන් අහන්නේ ඔයාලට කොහොමද කියලා. ඔයාලට මේ දවස්වල කොහොමද? How's life with you? මේ how is කියන එක අපිට ඕන නම් කෙටි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. How's life with you? ඔයාලට කොහොමද? ඒක පොඩ්ඩක් හුරු නැත්නම් how is life with you? ඔයාලට කොහොමද? How is life with you? ඊට පස්සේ මෙන්න මේක තමයි ඊළඟට අහගන්න ඕන දේ. මම ඉතාලම දැන් how are you කියලා ඇහුවොත් කොහොමද අපි කියන්නේ I am fine. fine කියලා කියනවා හොඳයි කියලා කියනවා. ඒ වගේම දඩේටත් කියනවා. දැන් අතන කියන්නේ මම දඩයක් කියන එක නෙමෙයි මම හොඳින් ඉන්නවා. මේක කොහොමද කියන්නේ how is life with you? ඔයාලට කොහොමද? ඒකට අර fine කියන එක පොඩ්ඩක් ප්‍රාථමික වැඩි. ඒක මෙහෙම ලියන්න පුළුවන්. සරල විදිහක් මේ කියලා දෙන්නේ හොඳට අහන් ඉන්න. එකක් I am great. ඔය එක විදිහක් පුතේ. ඕකෙන් කියන්නේ මම ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයි මම ඉතා හොඳින් ඉන්නවා කියන එක. හැබැයි ඕක ඔයිට වඩා ලස්සන විදිහකට කියන්න පුළුවන්. ඒක අපි බලමු මොකද්ද මේ විදිහ කියලා. මෙන්න මෙහෙම. ඒක ටිකක් මතක තියාගන්න ඕනේ කෑල්ලක්. ඒකින්ද මම ඒක පොඩ්ඩක් දැන් I am great කියලා කිව්වොත් පුතේ මේකෙන් කියන්න පුළුවන් මම හොඳින් ඉන්නවා කියලා විතරයි. අපි අවුරුද්දේ දවස් 365ම හොඳින් නැහැනේ. සමහර වෙලාවට හොඳින් ඉන්නවා, හොඳ සතුටින් ඉන්නවා, සමහර වෙලාවට දුකෙන් ඉන්නවා, සමහර වෙලාවට ඔය අතරමැද ඉන්නවා. අන්න ඒකම තුනම කියන්න පුළුවන් විදියක් තමයි මම මේ කියලා දෙන්නේ යන්නේ. මේක පොඩ්ඩක් කලින් අහන්න නැතුව ඇත්ත මේක එක්කින්න මම මේක පොඩ්ඩක් පැත්තකින් ලියන්න. මේක දැන් ලියන්න යන එක මේ ලියුමත් එක්ක ලියා ගන්න එපා. ඒක පැත්තකින් ලියා ගන්න. මෙන්න මෙහෙමයි එක් කියන්නේ. In a scale of 1 to 10. In a scale of 1 to 10, I am at 8. මොකද්ද මේ කිව්වේ? මේකෙන් කියන්නේ පුතේ මම ඉතාලම හොඳින් ඉන්නවා කියන එක. මම ඉතාලම හොඳින් ඉන්නවා. කොහොමද මේකට සමාන වෙන්නේ? දැන් I am fine නම් fine කියන්නේ හොඳින්. මෙතන මේ ස්කේල් එකක් නේ කියන්නේ. ස්කේල් කියන්නේ පරිමාණයක් කියන එක. ඒක
කොහොමද මේකට සමාන වෙන්නේ? මේකේ ව්‍යංගාර්ථ අර්ථයක් එන්න පුතේ මෙහෙමයි. ස්කේල් එකක් කියන්නේ පරිමාණයක්. අපි බලමු. මෙන්න මේ වගේ පරිමාණයක්. නිකන් තරාදියක පරිමාණයක් කියලා ගමුකෝ. මේක 1 ඉඳන් තියෙනවා 10 වෙනකම්. ඒක තමයි පුතේ මෙන්න මේ කැලෙන් කියන්නේ. in a scale of 1 to 10. පරිමාණයක කොහොම පරිමාණයකද 1 to 10 එකේ සිට 10 දක්වා. එක තමයි අවමගිය 10 තමයි උපරිමාගිය. in a scale of 1 to 10 එකේ සිට 10 දක්වා වූ පරිමාණයක I am at 8. මම ඉන්නේ කීයටද 8 වෙනියට. 8 කියන්නේ 10ට ආසන්න සංඛ්‍යාවක් නේද? අන්න ඒකයි මේකෙන් කියන්නේ. මෙන්න මෙතන 8 වෙනවා 10 දාන්න පුළුවන්. කිසිකටවත් නැහැ. in a scale of 1 to 10 I am at 10. ඒ කියන්නේ මම ගොඩාක් හොඳින් මම උපරිම සතුටෙන් ඉන්නේ මේ දවස් ටිකේ. නැත්තම් ඊට වඩා පොඩ්ඩක් ඒ වුණාට හොඳ සතුටෙන් නම් ඉන්නේ. අපි කියනවා I am at 8. මේකම හදන්න පුළුවන් පුතේ කොහොමද? අපි එච්චර සතුටෙන් නැහැ. හැබැයි එච්චර දුකකිනුත් නැහැ. ඒක ලියන්නේ මේ ටයිප් එකෙන්මයි. මෙන්න මේ අගට දාන එක විතරයි වෙනස් වෙන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් හරි ලේසි. උදාහරණයක් විදියට මෙහෙම ගමු. ඔය විදිහමයි අපි ගමු මෙහෙම. මෙන්න මේ විදිහට. කොහොමද? මේ ලියලා තියෙන පුතේ තුනේම ලියලා තියෙන එකම දේ. මම ඒ එකම දේ පොඩ්ඩක් highlight කරන්න. මේ තියෙන්නේ එකම දේ, මේ තියෙන්නේ එකම දේ, මේ තියෙන්නේ එකම දේ. in a scale of 1 to 10 එකේ සිට 10 දක්වා වූ පරිමාණයක වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ ටික. I am at 8, I am at 5, I am at 2. මේක ගණන් පාඩමක් නෙමෙයි පුතේ මේකෙන් ව්‍යංගාර්ථ අර්ථයක් කියන්නේ. මේකෙදි හොඳට බලා ගන්න. 8 නම් මම ඊටාම හොඳින් ඉන්නවා. හැබැයි එකේ ඉඳන් 5 කියන්නේ එකේ ඉඳන් 10 වෙනකන් තියෙන එකට 5 කියන්නේ කොයි වගේ තැනක්ද? මධ්‍යස්ථයි. ඒ කියන්නේ ලොකු සතුටකුත් නැහැ. ඒ වගේම ලොකු දුකකුත් නැහැ කියන එක. ඒක අපිට ලියන්න පුළුවන් කොහොම? මධ්‍යස්ථයි. මේ දවස් ටිකේ එච්චර මට සතුටකුත් නැහැ, එච්චර දුකකුත් නැහැ. මධ්‍යස්ථයි. ඒ වගේම බිඳුවට ආසන්න අගයක් නැහැ. ඒකේ කියන්නේ මම ටිකක් දුකෙන් ඉන්නේ මේ දවස්වල. මෙන්න මේ අදහස් තුනම කියන්න පුළුවන් පුතේ මේ පැටර්න් එක ඕගොල්ලෝ හරියට ඉගෙන ගන්නවා නම්. මේක මතක තියාගත්තොත් I am great. ඒක I am not great කියලා සාමාන්‍යයෙන් කියන්නේ මම දුකෙන් ඉන්නවා. මම ඉතා සතුටින් ඉන්නවා I am great. නමුත් දවසේ 365 දවසම පුතේ අපි තාම සතුටින් නැහැ. සතුටින් ඉන්න දවස් තියෙනවා නැත් දවස් තියෙනවා. ඒකෙන් හින්දා මෙන්න මෙහෙමයි කියන්නේ. 5 කියන්නේ 10යි 1යි අතර මැද සංඛ්‍යාවක්. සහ 2 කියන්නේ එකට ආසන්න සංඛ්‍යාවක්. මං කිව්වා 1යි නම් ටිකක් දුකෙන් ඉන්නේ. 10ට ආසන්නයි නම් කොහොමද? ටිකක් සතුටෙන් ඉන්නේ. ඔන්න ඔහොම ඒ පරිමාණයේ Taman ඉන්න තැන අනුව ව්‍යංගාර්ථය කියනවා මං සතුටෙන් දින්නේ දුකෙන් දින්නේ නැත්නම් මධ්‍යස්ථව දින්නේ කියලා. හොඳට බලා ගන්න. මෙන්න මේ ටික ඔතන මෙන්න මේක ඉවර වෙනවත් එක්ක ලියන්න යන්න එපා පුතේ. මේ ලියන් ඉන්නේ අපි රචනාව. මේ තියෙන රචනාව. මෙන්න මේ ටික ඔය ඉඳ තියෙන තැනකින් ලියා ගන්න. එක්ක පිටිපස්සේ පිටුවේ වෙන්න පුළුවන් ඕනම තැනක. in a scale of 1 to 10. ස්කේල කියන්නේ පරිමාණයක්. එකේ සිට 10 දක්වා වූ පරිමාණයක 10ට ආසන්න අගයක් නම් මම ගොඩක් සතුටින් ඉන්නේ. I am at කීයද? I am at 8. නැත්නම් 10ට ආසන්න සංඛ්‍යාවක් නම් මම ගොඩක් සතුටින්. එකට ආසන්න සංඛ්‍යාවක් නම් මම ටිකක් දුකෙන්. මම ගොඩක් දුකෙන්. මධ්‍යස්ථයි නම් මට එච්චර සතුටුකුත් නැහැ, එච්චර දුක්කුත් නැහැ. ඔහේ ගෙවිලා යනවා කාලේ. අන්න එහෙමයි මේක කියන්නේ. හරි. මේ ටික ලියා ගන්න. මෙන්න මේ චුට්ට ලියාගෙන ඉවරලා පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන් මේ highlight දැන් මම මේ කියද්දි ෆේස් කැල විතරයි. මෙන්න මේක විතරයි. ලියාගෙන ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. මේ ටික මම ලියා ගන්න වෙලාව දෙන්නම් මේ ලියුමනේ. ඒක වෙලාව දෙන්නම් මම. මෙන්න මේ කැල විතරයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ දැනට. ඒක ලියන්න ඔතන නෙමෙයි වෙන තැනක ලියා ගන්න. වෙන තැනක ලියාගෙන රේස් හෑන්ඩ් කරන්න.
මේ කැලේ විතරක් ලියාගෙන පුතේ පේස් හෑන්ඩ් කරන්න. අනිත් එක මම ලියුම ලියන්න දෙන්නම්. මේ ලියලා දුන්නේ පේස් එකක්. මේක ඔයගොල්ලන්ට ස්පෝකන් වලදී පාවිච්චි කරන්නත් පුළුවන් බය නැතුව. මොකද හැමෝම I am fine කියද්දි අපි එතනින් විශේෂ වෙන්නේ නැහැ. අපි විශේෂ වෙන්න නම් අපි පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කියන්න ඕනේ. ඒකම කියන වෙනස් විදිහ ඇඩ්වාන්ස් විදිහක් තමයි මේ. ලියාගෙන ඉවරලා කියන්නේ පුතා පේස් හෑන්ඩ් කරන්න. ඒ පැටර්න් එක විතරයි. හරි. දැන් පුතේ අපි සතුටෙන් ඉන්නේ. එහෙනම් මම මෙන්න මේ දෙක දැන්ට අයින් කරනවා. අපි ලියන්න ඕනේ දැන් I am great කියන එකටම සමානයි මෙන්න මේක. එහෙනම් අපි ඒක එතෙන්ට ලියමු. I am great කියන එකම ලියන්න පුළුවන්. in a scale of 1 to 10 I am at 8 කියලා. අන්න හරි. මම මේ ඉරි ගහලා තියෙන එකෙන් කියවෙන්නේ පුතේ එකම අර්ථය. ඒ හින්දා එක්ක මේක ලියන්න. මතක නැත්තම් I am great කියන එක ලියන්න නැත්තම් මෙන්න මේක ලියන්න පුළුවන් නම් පුතාලට ඉතාම හොඳයි. පුතාලට ලොකු මාක් එකකට යන්න පුළුවන්. හරි. දැන් පුතේ අපි කිව්වේ තාම මේ ඔක්කොම කටපාඩම් කරගත්ත යුතු දේවල්. ඔයාට කොහොමද? මම නම් ඉතාම හොඳින් ඉන්නවා. ඊට පස්සේ කියන්න පුතා මේ වගේ වාක්‍යයක්. මම හිතනවා ඔයාත් හොඳින් නැති කියලා. මම නම් පුතේ I. හිතනවාට කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා. I think. හැබැයි ඒක ලියන්න එපා. හිතනවාට කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා. I think. ඇයි සර් ලියන්න එපා කියන්නේ? මෙන්න මෙහෙමයි. අපි ඒකත් පොඩ්ඩක් වෙනස් කරලා ලියමු. think කියන එක වෙනුවට අපි ලියමු suppose කියලා. මේක suppose නෙමෙයි පුතේ. මේක suppose. ඒකෙන් කියන්නේ මම හිතනවා කියන එක. හිතනවා කියන එකට සමාන පදයක් තමයි මේක. අන්න ඒ වගේ ටිකක් ඇඩ්වාන්ස් මේක ලියන්න පුරුදු වෙන්න. එතකොට අපේ vocabulary එක දන්නේම නැතුව වෙනවා. I suppose ඒ කියන්නේ මම හිතනවා ඕගොල්ලොත් හොඳින් ඇති කියලා. ඕගොල්ලෝ සියලු දෙනා. I hope you all keep in good health too. මම හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනාත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඇති කියලා. මෙන්න මේ ටිකයි ඕනම පෞද්ගලික ලියුමකට ලියන්න පුළුවන්. තව එකක් පුළුවන්. ඒක අපි වෙනම ඡේදකින් පටන් ගමු. හැම ලියුමේම පුතේ ලියන්න ඕනේ ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. මාතෘකාවක් කොහොමද පර්සනැලිටි එක තියෙන්නේ. අපි මාතෘකාව එක ලියන්නේ නැහැ. මම මේ ලියුම ලියන්නේ ඔයාලට මෙන්න මේ දේ ගැන කියන්න. අන්න එහෙම අපි කියනවා. මම ඔයාලට මේ ලියුම ලියන්නේ මෙන්න මේ දේ ගැන කියන්න. අන්න ඒක ලියන්නේ මෙහෙමයි. I am writing. write කියද්දි ලියන්නේ මෙහෙම පුතේ. හැබැයි ing දාද්දි අක ඊ අකුර අයින් වෙනවා. අපි ටෙන්සස් ග්‍රැමර් කරනවා. නමුත් පුතේ අපි මොනවා කළත් අන්තිමට ලියන්න ඕනේ පේපර් එකක. ඒ පේපරෙන් තමයි පුතේ අපිට එන රිසල්ට් එක තීරණය වෙන්නේ. මුළු ජීවිත කාලෙටම. අපි ඒකින්ද මේ පේපර් එකට අත්‍යවශ්‍ය ටික තමයි මුලින් කරලා ඉන්නේ. අපි ග්‍රැමර් කරනවා. ග්‍රැමර් තෝරන පේපර් එකට මම පේපරේ ස්ට්‍රක්චර් එකත් එක්ක කියලා දෙන්න මොනවටද අපි වැඩිපුර මහන්සි වෙන්න ඕනේ කියලා. පුතාලා තාම එහෙම එකක් දන්නේ නැහැ නිකන් ගොඩක් ක්ලාසස් වල කරන්නේ ගිය දවස් ඉඳන් ග්‍රැමර් කරන්නේ. ඒ ටෙන්සස් 12 සාමාන්‍යයෙන් මාස 6-7ක්ම කරනවා. එච්චරම කරන්න අවශ්‍ය නැහැ. ඒකේ හරි දැනුම ගන්න ඉතාලම පොඩ්ඩ වෙලාවයි යන්නේ. නමුත් ඊට වඩා ගොඩක් මහන්සි වෙන්න ඕන තැන් තියෙනවා. දැන් මෙතනින් කීයෙන් කී දෙනෙක් දන්නවද දන්නේ නැහැ. කොහොම හරි තමන් කොහොමද තනියෙන් රචනාවක් ලියාගන්නේ. වචන 200ක් කියපු ගමන් ළමයි සූ ගන්නවා. ඒ කියන්නේ එච්චරට බයයි ඒකට. හැබැයි පුතේ පේපරේ ලකුණු 15ක් හම්බ වෙනවා ඒක. හිතන්නකො ලකුණු 15ක් නැහැ කියන්නේ ලකුණු 85යි තියෙන්නේ.
පුතාලා දන්නවද මම මේක පොඩ්ඩක් දැනගන්න කියන්නේ විනාඩි 2ක් විතර ගන්න. මෙහෙමයි පුතේ. පුතාලා දන්නවද O level කොච්චරක් පාස් ෆේල් වෙනවද කියලා? ඉවැලුවේෂන් රිපෝට් එක දාලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ. ඒකෙන් කියලා තියෙනවා 2021 තාම ඇවිල්ලා නැහැ 2019 එක. ඒකට අනුව 3,14,000 ගාණක් ලියලා තියෙනවා O level විභාගෙ ඉංග්‍රීසි. ඒකෙන් පුතේ ෆේල් කට්ටිය විතරක් ඉන්නවා 1,14,000 ගාණක්. 3,00,000 ගාණෙන් 1,00,000 ගාණක්ව ෆේල්. ප්‍රතිශතය තමයි 137ක්. 137ක් ෆේල්. ඒ වගේම පුතේ යන්තම් S එකක් විතරක් තියෙන ළමයි ඉන්නවා 135ක්. 137යි 135යි කීයද? 72යි. ළමයි 100ක් ලියුවොත් 37ක් ෆේල් වෙනවා. 35කට එන්නේ S. හැබැයි පුතාලයි මායි ඔක්කොම දන්න දෙයක් තමයි අඩුම තරමේ 100කින් උඩ රිසල්ට් එකක් තියෙන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් ඔය අපි කියන කීර්තිමත් ජොබ් එකකට යන්න. පුතාලා විශ්වාස කරනවාද 100න් 7යි තියෙන්නේ 100ක් ලියුවොත් 7 දෙනාට A එන්නේ. 100ක් ලියුවොත් 8 දෙනාටයි B එන්නේ. ඒ ටිකෙන් ඉතුරු වෙන කට්ටියට තමයි 100 එන්නේ. අඩුම තරමේ අපි 100 එකක්වත් දාගන්න එපා පුතා. 100 එකක්වත් නැති ළමයි ඉන්නවා 100ක් ලියුවොත් 72කට නැහැ. ඒ කියන්නේ 28කට විතරයි අර ගාන තියෙන්නේ. එහෙනම් පුතාලා මහන්සි වෙන්න. ඒ කිව්ව මම 2019 පුතේ කොරෝනා වලට කලින්. ඒ කියන්නේ පුතාලා සාමාන්‍ය විදිහට පන්ති ගිහිල්ලා හොඳ සූදානමකින් O level ලියන කාලේ. ඒ ළමයි 2020 ඉඳන් පුතේ මේ කාලේ. එතකොට දැන් ඔය රිසල්ට් එක තව අඩු වෙන්න පුළුවන්. මොකද ගෙදර ඉඳි ඉස්කෝලේ වගේ ඇත්තටම වැඩක් කරෙන්නේ නැහැ. තමන් තනියෙන් උනන්දු වෙලා කරගත්තොත් විතරයි. සමහරවිට 2020 ඉවැලුවේෂන් එක 80ක් වගේ C නැති වෙන්නත් පුළුවන්. ඒක තමන් හොඳට මහන්සි වෙන්න. මම අර ගෙදර වැඩ කරලා එවන්න කියපු කට්ටිය එවන්න. මම ඒගොල්ලන්ට රෙකෝඩින් එකක් කිම්ම දැම්මා. මෙන්න මේවා තමයි ඕගොල්ලන්ට එන්න ලකුණු. මෙන්න මේවා තමයි ඕගොල්ලෝ වරද්දලා තියෙන්නේ කියලා. හරි. මම ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සම්බන්ධ ගොඩාක් සුදුසුකම් ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ ඉන්න ගෲප් එකේ පෝස්ට් එකට ගියොත් එහෙනම් පෝස්ට් එකේ තියෙනවා සියලු සුදුසුකම් ටික. ඒ ටික බලා ගන්න පුළුවන්. හරි. අපි යම් මෙන්න මේ ටිකට කටපාඩම් කරගන්න ටික. අපි දැන් කිව්වා ඔයාට කොහොමද? මම ඊටාම හොඳින් ඉන්නවා. ඒ වගේම මම හිතනවා ඕගොල්ලෝ ඊටා හොඳින් නැති කියලා. ඔන්න ඒ ටික ලියලා ඉවරයි. තව එකක් තියෙනවා පුතේ කටපාඩම් කරගන්න. මෙන්න මේක. මම මේක ඔයාට ලියන්නේ. I am writing this to you to tell about. මම මේක ඔයාට ලියන්නේ මෙන්න මේ දේ ගැන කියන්න. ඒක තමයි මේකෙන් දැන් මේ කියන්නේ. මෙන්න මෙතෙන්ට වෙනකම් පුතේ වචන තියෙනවා 37ක්. ඔය 37 තමයි පුතාලට ඔහොමම කටපාඩම් කරන් ගිහිල්ලා ලියන්න පුළුවන් ඕනම පෞද්ගලික ලියුමකට. ඒක O level වෙන්න පුළුවන් නැත්නම් පුතාලා ජොබ් එකකට ගිය දවසක වෙන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ දෙකෙන් එකක් ලියන්න. මේ දෙකෙන් එකක් ලිව්වත් මේ ග්‍රේඩ් එකේ වචන තුන විතරයි අඩු වෙන්නේ. එතකොට 34ක් තියෙනවා. අපි ඔක්කොම වචන කීයද පුතේ ලියන්න ඕනේ 100යි. 100ෙන් 34ක් ගියාම තව අපි ලියන්න ඕනේ 66යි. එතකොට මෙන්න මෙතන ඉඳන් තමයි අපි ප්‍රශ්නෙට අදාළව ලියාගෙන යන්න ඕනේ. මෙතෙන්ට එනකම් මේ රතු පාට ටික කටපාඩමින් ලියන්න ඕනේ එක. ඒක ඕනම එකකට දැන් මම ගෙදර වැඩ දුන්නොත් මේ ගෙදර වැඩේටත් ඔය රතු පාට ටික එහෙම වෙනවා. මේ දෙකෙන් එකක් ලියන්න. ඒක මම කැමතියි ඔය මම කියලා දීපු පැටර්න් එකෙන් ලියනවා නම්. ඒක දෙකෙන් එකක් ලියලා මේක මොකක් ගැනද කියලා ලියන්න ඕනේ. ඔන්න දැන් තමයි පුතේ අපි ප්‍රශ්නෙට යන්න ඕනේ. ප්‍රශ්නෙට ගිහින් බලන්න. මම කිව්වේ මේක තමයි මග ඇරෙන්නේ කියලා. Write a letter to a friend. ලියුමක් ලියන්නේ යාළුවෙකුට. Telling him or her ඔහුට හෝ ඇයට කියන්නලු. මොකක්ද? About the exhibition. ප්‍රදර්ශනය පිළිබඳව. ප්‍රදර්ශනය ගැන එයාට හෝ ඔහුට හෝ ඇයට කියන්නලු. දැන් මෙයා ලියන්න ඕනේ මොකක් ගැන කියන්නද මේනා?
මෙන්න මෙතෙන්ට හිස් තැන පුරව ගන්න ඕනේ මේ ප්‍රශ්නෙට අනුව. දැන් මොකද්ද? I am writing this letter to you to tell about. ඔන්න බලන්න. I am writing this letter to you to tell about. මම මේ ලියුම ලියන්නේ ඔයාලට මෙන්න මේ දේ ගැන කියන්න. මොන දේ ගැනද? About exhibition. ප්‍රදර්ශනයක් ගැන. ප්‍රශ්නෙට අදාළව හිස් තැන පුරව ගන්න තියෙනවා. මේ රතු පාට ටික කටපාඩමෙන් ලියන්න ඕන. හරි. දැන් මේ මුලින් ඉඳන් ලියපු නැති කට්ටිය ලියා ගන්න. මෙන්න මේ රතු පාටින් තියෙන ටික පුළුවන් නම් පුතේ highlight කරගන්න. නැත්නම් රතු පාටින් ලියා ගන්න. මේ ටික ඕනම පෞද්ගලික ලියුමක ලියන්න පුළුවන් දේ. හරි. දැන් මෙන්න මේ ටික ලියාගෙන රේස් හැන්ඩ් කරන්න බලන්න ලියාගත්ත කට්ටිය. පුතාලට මේකේ අපහැදිලි දැනක් තියෙනවා නම් ඕන වෙලාවක දැන් පන්ති ඉවරනාට පස්සේ අපි මේක YouTube අප්ලෝඩ් කරනවා. ඒකට ඕන තරම් බලන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි ගැටලු දැනක් තියෙනවා නම් හැම group එකේම admin number එකක් තියෙනවා. ඒ number එක තමයි ගොඩක් කට්ටිය දැන් ගෙදර වැඩ එවලා ඒ කට්ටිය දන්නවා. ඒගොල්ලන්ට වැරදි සහ ඒ සියල්ල මම කියලා දීලා තියෙන්නේ. එහෙම නැති අය බය වෙන්න එපා. Taman ගෙදර වැඩක් කරා නම් එවන්නේ ඒ වගේම නොදන්නේ ඕන දෙයක් අහන්න. ඕන වෙලාවක කියලා දෙනවා. ඔය ලොකු පන්ති වල වගේ සර් සහ ගෝලයෝ අතර ලොකු කන්ටැක්ට් එකක් තියාගන්න ලොකු දුරස්ථභාවයක් තියාගන්න අවශ්‍ය නැහැ. පුතාලට අමාරු වුණාද ඒ හැමදේම අහන්න. මේ ටික ලියාගෙන ඉවර කට්ටිය පොඩ්ඩක් රිසයින් කරන්න. විශේෂයෙන්ම මෙන්න මේ රතු පාට ටික highlight කරගන්න. හරි පුතේ. ඔය වේටිං රූම් එකේ ඉන්න කට්ටිය මට සමාව වෙන්න ඕනේ. අපි ඊළඟ සෙමිනාර් එකත් ඉතාලම ළඟ දවසක තියෙනවා. ඒකෙදි පොඩ්ඩක් වැඩි පුර සිසුන්ට සහභාගී වෙන්න පුළුවන්. පැකේජ් එකක් අපි දාන්න මැසේජ් එක. අදට දැන් ඇඩ් වෙච්ච කට්ටිය පොඩ්ඩක් අහගෙන ඉන්න. මම YouTube අප්ලෝඩ් කරාට පස්සේ මුලින් ඉඳන් සරලව ඉමේජ් අහගන්න. දැන් නිකන් අහන් ඉන්න. මේ අපි රතු පාටින් කිව්වේ ඕගොල්ලෝ කටපාඩම් කරගත යුතු දේවල්. එතන වචන කීයක් තියෙනවද? වචන 37ක් තියෙනවා. මේ IAM ගේට් එකේ නැතුව ලියුවොත් එහෙම ඒත් වචන 34ක් තියෙනවා. තව අපි ලියන්න ඕනේ කීයද? වචන 66යි. වචන 100ක් වෙන්න ලියන්න ඕනේ. දැන් අපි යම් ප්‍රශ්නෙක. මේ ප්‍රශ්නෙන්ම පුතාලට ගන්න පුළුවන්. මේක කොහොමද තියෙන්නේ? මම කියලා දෙන්න ලේසියෙන්ම ප්‍රශ්නේ කොහොමද වාක්‍යයක් කරන්න කියලා. මේක හරි සරලයි. last week ගිය සතියේ ඔයා ගියාලු පොත් ප්‍රදර්ශනයකට BMICH එකේ කොළඹ. ප්‍රශ්නේ කියලා තියෙන්නේ කොහොමද පුතේ? ගිය සතියේ ඔයා ගියා පොත් ප්‍රදර්ශනයකට කොළඹ BMICH එකේ. එහෙනම් පුතේ දැන් ඔයා තමයි යාළුවට ලියන්නේ. ගිය සතියේ මම ගියා පොත් ප්‍රදර්ශනයකට කොළඹ BMICH එකේ. එකම එක තැනයි පුතේ වෙනස් කරන්න ඕනේ. මොකද්ද? ප්‍රශ්නේ තියලා තියෙන you
ලේසියෙන්ම අයි කරන්න. ඊයේ සතියේ මම ගියා පොත් ප්‍රදර්ශනයකට කොළඹ. පුතාලා මේ ප්‍රශ්නෙට බය වෙන්නේ Tamanට වාක්‍ය හදාගන්න බෑ කියන මතෙන්නේ. එහෙම නැහැ. ප්‍රශ්නේ හොඳට කියවුවා නම් ප්‍රශ්නෙම්ම ගන්න පුළුවන්. එහෙනම් මේක අපි පළවෙනි හැඳින්වීම වාක්‍ය විදිහට ලියමු. මේක කොහොමම ගන්නවා. අරගෙන දැන් අපි මෙතෙන්ට එකක් ලියලා මෙතනින් ඉඳන් හදා ගන්න ඕනේ. ඒ වාක්‍ය එහෙමම ලියනවා මෙන්න මේ u වෙනුවට. මම වෙනස් වෙන තැන් ටික නිල් පාටින් දාන්නම්. මෙන්න මේ u වෙනුවට මොකක්ද දෙන්නේ? i එනවා. ඊයේ සතියේ මම ගියා පොත් ප්‍රදර්ශනයකට BMICH එකේ කොළඹ. ඒ පළවෙනි වාක්‍ය ගත්තා. ඒක පැහැදිලිනේ. ප්‍රශ්නෙට ගියා ප්‍රශ්නේ පළවෙනි වාක්‍ය ගන්නවා. දැන් පුතා බලන්න පොඩ්ඩක් අපි නොදැනීම මෙතනින් අපි වාක්‍යයක් අරන් ලියලා තියෙනවා. මෙතනත් අපි ලිව්වා මම මේ ලියුම ලියන්නේ ඔයාට මොකටද මංගේ ප්‍රදර්ශනයක් ගැන කියන්නේ. හරි. ඒ දෙකම ඉවරයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කම්ප්ලීට් දැන්. ඒකේ තියෙන අඩංගු කරුණු අවශ්‍ය විදිහට අපි ලියලා ඉවරයි. ඊට පස්සේ මොකද්ද පුතේ කරන්න ඕනේ? include the following. අන්තර්ගත කරන්නලු පහත සඳහන් දේවල්. include the following. පළවෙනි එක මොකද්ද? when and with whom. when කියන්නේ කවදාද? with whom කාත් එක්කද? කවද්ද? කාත් එක්කද? you visited. ඔයා මේක බලන්න ගියේ. කවද්ද ඔයා බලන්න ගියේ? කාත් එක්කද ඔයා මේක බලන්න ගියේ? මේකෙදි හරි සරලයි. අපි මුලින් මෙන්න මේ when කෑල්ල ලියලා ඉමුකෝ. කවද්ද? මේක ලියද්දී සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නේ දෙනවා ඉතා දීර්ඝ දෙයක් නම් උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ වගේ එකක් තමයි. එතකොට අපිට හරියටම දිනයක් දාන්න බෑනේ පුතා. හැබැයි මේක ලේසි. මේකේ මොකද්ද කියලා තියෙන්නේ ගිය සතියේ. ගිය සතියේ නම් අපිට දිනයක් දාන්න පුළුවන්. අද 27 ගිය සතියේ කවද්ද 20. හරියටම දිනයක් දාන්න අවශ්‍ය නැහැ. නිකන් මෙන්න මේ දවසේ කියලා ලියවනම් ඇති. එහෙනම් අපි ඒක ලියමු. මම බලන්න යනවට නරඹන්න යනවට කියන්නේ පුතේ. visit. I visited. මම බලන්න ගියා මම නරඹන්න ගියා. I visited. එහෙ. I visited there. මම එහෙ බලන්න ගියා. ඔන්න මෙතන there විනෝඩ BMICH කියන එක දාන්න පුළුවන්. I visited there on අද අගහරුවාදනේ. ඕන්නම් දිනේම දාමු. On 20th July and it was on Tuesday. ඒක කොයි දවසක්ද? අඟහරුවාද දවසක්. පුතාලට හරියටම දැන් last year වගේ දුන්නොත් මෙහෙම හරියටම දිනයක් දාන්න බෑනේ. නිකන් මෙන්න මේ දවස කියලා නිකන් ගෙස් කරලා දාන්න. it was on කියලා සති දවසක් දාන්න. එච්චරයි. හරි සරලයි. මේ එක වාක්‍යයකින් මේක ලියන්න පුළුවන් මෙහෙම. I visited there. visited කියන්නේ නරඹන්න යනවා බලන්න යනවා කියන එක. මම නරඹන්න ගියා බලන්න ගියා කොහොමද? ජූලි 20. ඒක කොයි වගේ දවසක්ද? අඟහරුවාදා දවසක්. ඊට පස්සේ අපි ඊළඟ එකත් එහෙමම ලියමුකෝ. ඊළඟ එකේ එන්න පුතේ with whom. කාත් එක්කද? ඔයා ගියේ කාත් එක්කද? මේක කොහොමම හදන්න පුළුවන්. with whom කාත් එක්කද ඔයා ගියේ? මම එහෙට ගියා. I visited. ඕනනම් දෙයා කියලා දාන්න පුළුවන්. අපි එකම පැටර්න් එක පුතේ සාමාන්‍ය රිපීට් කරන්නේ නැහැ. I visited BMICH. මම BMICH එක බලන්න ගියේ. I visited BMICH. with කැලලක් දාන්න. කාත් එක්කද කියලා නහන්නේ. with. සාමාන්‍ය පොත් ප්‍රදර්ශන බලන්න යන්නේ යාළුවෝනේ. with my
ඉස්කෝලේ යාළුවෝ ස්කූල් ෆ්‍රෙන්ඩ්ස් නැත්නම් ක්ලාස් එකේදී හම්බෙච්ච කට්ටිය නම් ක්ලාස්මේට්ස් ඔය වගේ සරල වාක්‍ය දෙකකින් මේක ලියන්න පුළුවන්. හරි. මේකත් හිමේ කියාගමුකෝ අපි පියවරෙන් පියවර යමු මේක කොහොමද ලියන්නේ කියලා. හරි. ලියාගෙන රේස් හෑන්ඩ් කරන්න. හරි පුතේ. ඊට පස්සේ දැන් මම මේ ලියන වාක්‍ය ලියන්න ක්‍රම දෙක තුනක් කියලා දෙනවා. එකක් ලේසි ක්‍රමය, ඊට පස්සේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් ක්‍රමයක්, ඊට වඩා අමාරු ක්‍රමයක්. අපි බලමු මුලින්. අපි දැන් පළවෙනි එක ලියලා ඉවරයි. මොකක්ද මේක ලියලා ඉවරයි. when කවද්ද with whom කාත් එක්කද කවද්ද කාත් එක්කද මේක බලන්න ගියේ. ඊට පස්සේ පුතා අපි ලියන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සරල එකක් ගමු. what you saw. ඔයා මොනවද දැක්කේ? මෙතන ඔයා බලන්න ගිය කාත් එක්කද කියද්දි අපි කොහොමද ගත්තේ? මෙන්න මේ you I කරලා I visited DMICH කියලා මෙතනට with එකක් දාලා ලිව්වා. ඒ ටයිප් එකෙන්ම ලියන්න පුළුවන් පුතේ මේක. you saw කියන්නේ ඔයා දැක්ක කියන එක. I saw කියන්නේ මම දැක්කා. ඕකම ලියන්න ටිකක් අමාරු විදියක් කියලා දෙන්න. මුලින් අපි සරලව එකක් කියලා දෙමුකෝ. හැමෝටම තේරෙන විදියට. you saw ඒ කියන්නේ මම දැක්කා. මම පොඩ්ඩක් ඡේදය කඩන්න. මොකද අලුත් කරුණක් නිසා එහෙම ඡේදය කඩන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මේ පළවෙනි එකේ ඉඳන් තමයි මම මේ ඡේදය කඩන්නේ. නැත්නම් ඔක්කොම ටික එක දිගට ලියවුවට ගැටලුවක් නැහැ. I saw මම දැක්කා. ගොඩක් කියන්න. පුතාලා දන්නේ many කියන වචනේ. ඒ වගේ වචන ටිකක් ගන්නවා. හැබැයි many කියන්නේ තනි වචනයනේ පුතා. ඕක ටිකක් කොහොමද ඇඩ්වාන්ස් කරලා ලියන්නේ? වචන වැඩි කර ගන්නත් එපා අපි මේකේ. ඕක ලියන්න පුළුවන් මෙහෙම. A large number of. many කියන්නේ තනි වචනයි. ඒක වචන හතරක් කරගත්තා. එකම තේරුම එන්න. A large number of. විශාල අගයන් සහිත. විශාලයෙන් ගොඩක් කියන එක තමයි මේ කියන්නේ. A large number of. ගොඩක් දැක්කලු. විවිධ. variety.
varieties of ඉතා විශාල ප්‍රමාණයෙන් a large number of කියන්නේ ඉතා විශාල ප්‍රමාණයෙන් varieties of විවිධ වර්ගවල විශාල ප්‍රමාණයෙන් විවිධ වර්ගවල පොත් ප්‍රදර්ශනයක් න පොත්නේ තියෙන්නේ books පොත් වාක්‍ය මැදක පුතේ උදාහරණයක් ලෙස කියලා දානවා නම් මම දැක්කා විශාල ප්‍රමාණයෙන් විවිධ වර්ගවල පොත් උදාහරණයක් ලෙස කියලා දාන්න පුතේ such as වාක්‍ය මැද නම් අපි දාන්නේ such as ඒක පොඩ්ඩක් මාක් කරගන්න මම මේ විශේෂ ටික මේකේ පොඩ්ඩක් ලියන්න ඒක පොඩ්ඩක් හරියට මාක් කරගන්න I saw මම දැක්කා large number of කියන්නේ විශාල ප්‍රමාණයෙන් නැත්නම් ගොඩක් කියන එක varieties කියන්නේ විවිධ වූ books කියන්නේ පොත් such as උදාහරණ ලෙස උදාහරණ විදිහට මොනවද such as උදාහරණ ලෙස අපි දැන් පොත් වර්ග ටිකක් ලියමු හරි ලේසි මේක හදාගන්න නවකතා novels කෙටි කතා වලට කියන්නේ මොකද්ද කෙටි නම් short කතා නම් stories short stories ඒ වගේ දෙකක් ලියලා අපි දැන් ගොඩක් මොකද්ද මේ කරන්න යන්නේ O level නේ O level වලට එකක් ලියමු එකක් short notebooks කෙටි සටහන් පොත් සහ fast papers and etc මේ මොකද්ද බලමු උදාහරණ විදිහට නවකතා කෙටි කතා සහ කෙටි සටහන් පොත් ඒ වගේම past paper and මේ etc කියන එක කියවන්නේ පුතේ extra කියලා මේකේ තේරුම යනාදී වශයෙන් කියන එක යනාදී වශයෙන් ඒ කියන්නේ තව තියෙනවා තව ඕන තරම් ලියන්න පුළුවන් අපි මේ පොඩ්ඩක් ලියන්න මේක ශබ්ද කරන හැටිත් මම පොඩ්ඩක් මෙතනම ලියන්න extra කියලා යෝගි ශබ්ද කරන නැතු etc කියලා කියන්න එපා extra යනාදී වශයෙන් ඒ වගේ ගොඩාක් තියෙනවා අපිට කියන්න අවශ්‍ය පොඩ්ඩයි නා අපි එකක් දෙකක් ලියලා end එකක් දාලා extra කියලා ලියනවා එහෙම අපි දැන් කියමු මේකෙන් මොනවද අපි මිලදී ගත්තේ කියලා මම මේක පොඩ්ඩක් යටට ගන්න පුතාලා අර ලියන තැනින්ම ලියන්න මම මේක page එකකට ගන්න ඕනේ හින්දා තමයි උත්තර හරි මේකනේ මම දැක්කලු ගොඩාක් පොත් I saw a large number of books varieties of books such as උදාහරණ විදිහට මෙන්න මේවා ඊට පස්සේ එකක් පුතේ ඕකෙන්ම හදාගන්න පුළුවන් මේක කියන්නේ පුතා මම ප්‍රදර්ශනයේ දැක්කා කියන එක ඒක සරලයිනේ ඒ වාක්‍යය ඉතාම සරලයි මෙන්න මේ කැලල තමයි සරල දේ මම දැක්කා ප්‍රශ්නේ තියෙන එක එහෙම්මම ගත්තා අපිට ඕකම කියන්න පුළුවන් පුතේ අපි මේ දැක්කා කියලා කියන්නේ ප්‍රදර්ශනයේ තිබ්බා කියන එකනේ ප්‍රදර්ශනයේ තිබ්බා මෙන්න මේ දේවල් ප්‍රදර්ශනයේ තියෙන ඒවානේ අපි දකින්නේ එතකොට ඔක මෙහෙම කියන්න පුළුවන් මේ කියන විදිහමයි දැන් අපි ප්‍රදර්ශනයේ ගොඩක් පොත් තිබ්බා කියලා දැක්කා අපි හිතමු මෙහෙම තව ප්‍රදර්ශනයේ පොත් වලට අදාළව මොනවද තියෙන්නේ ස්ටේෂනරිස් තියෙනවා ස්ටේෂනරිස් කියන්නේ පුතේ ලිපි ද්‍රව්‍ය පෑන් පැන්සල් ෆයිල් බෑක්පැක්ස් බෑග් ඔය ඕන සියල්ලම ඒවට කියන්නේ ස්ටේෂනරිස් කියලා මෙතන අපි කියනවා මම දැක්කා කියලා ඕක කොහොමද මෙහෙම කිව්වොත් එහෙනම් අර විදිහමයි ඒ කියන ටයිප් එකමයි ප්‍රදර්ශනයේ අන්තර්ගත වුණා exhibition consists කියන්නේ පුතේ CONSIST අන්තර්ගත වෙනවා දැන් මේක ගිය සතියේ වෙච්ච සිදුවීමක් නේ ඒකින්ද අකට ED එකක් එන්නේ exhibition consists
ප්‍රදර්ශනයේ අන්තර්ගත වුණා. මොනවද අන්තර්ගත වුණේ? consist of අන්තර්ගත වුණා විවිධ ලිපි ද්‍රව්‍ය. අපි දැන් විවිධ කියන්නේ එක වචනයක් දන්නවා. මොකද්ද varieties of? ඕකම කියන්න පුළුවන් තව විදියක් අපි බලමු. ඕකම කියන්න පුළුවන් මෙහෙම. various. various කියන්නේ විවිධ. ඕන විවිධ වර්ගවල නම් various types of. වචන වැඩි කරගන්න පුළුවන් ඕන තරම්. අන්න ඒ වගේ පොඩි ඒවා දාන්න. various types of stationaries. stationaries. ලිපි ද්‍රව්‍ය එකයි නම් පුතේ අපි කියන්නේ stationery. සමහරවිට පොත් කඩවලත් ගහලා තියෙන්නේ stationery shop කියලා. ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය තියෙන කඩයක් කියන එකේ පොත් කඩයක් කියන එකම තමයි. මේකේ පුතේ අගට y තියෙනවා නම් ඊට කලින් අකුර vowel එකක් නොවේයි නම්. vowel කියන්නේ මොනවද? a e i o u. නාම පදයක මේක පොඩ්ඩක් grammar පොඩි පාඩමක්. නාම පදයක අගට y තිබේ නම් ඊට කලින් අකුර vowel එකක් නොවේයි නම්. ඒ කියන්නේ a e i o u කියන පහ හැර ඉංග්‍රීසි ඕඩිය වචන 26ක් තියෙනවා. ඒ 26න් ඒ පහ හැර අනිත් 21ම ඒකෙන් එකක් තියෙනවා නම් ඒක බහුවචන කරද්දී y අයින් වෙලා ies එකක් එන්නේ. ඒක පොඩි නීතියේ නාම පදයකට අදාළව. exhibition consisted of. consisted කියන්නේ අන්තර්ගත වුණා. ප්‍රදර්ශනයේ අන්තර්ගත වුණාලු. විවිධ වර්ගවල stationaries ලිපි ද්‍රව්‍ය. අපි ඔයකමයි මේ විදිහට දීවි. විවිධ වර්ගවල පොත්, විවිධ වර්ගවල ලිපි ද්‍රව්‍ය. උදාහරණයක් ලෙස such as. ඒකම කියන්නේ තව විදිහක් ලියමුද? like. මෙතන like කියන්නේ පුතේ කැමති කියන එක නෙමෙයි. මෙතන like කියන්නේ වගේ කියන එක. කොයි වගේද? like කොයි වගේද? ඕන මේකට ලියන්න පුළුවන් පුතේ pan, pencil, lace කියලා ලියන්න පුළුවන්. ඒවා ලිපි ද්‍රව්‍ය තමයි. හැබැයි අපි පොඩ්ඩක් කට්ටිය දන්නේ නැති ලිපි ද්‍රව්‍ය ටිකක් කියමුකෝ. උදාහරණයක් විදියට. document holders. document holders කියලා කියන්නේ පුතේ පොඩි අර ෆයිල් එක වගේද ඉස්සරහින් මේ අපිට අවශ්‍ය ડોකියුමන්ට් ටික තියාගන්න පුළුවන් දේවල්. document holders, backpacks. අපිට ඒක ඕන ලියන්න පුළුවන් වර්ණවත් colorful backpacks කියලා. colorful backpacks. document holders, colorful backpacks. ඒ වගේ තව ඕන තරම් ලියන්න පුළුවන් and etc. document holder කියන එක ටිකක් පුරු නැත්තම් පන්ති වුණාට පස්සේ මෙන්න මේක Google එකේ ගහලා බලන්න images වල document holder එකක් කියන්නේ මොකක්ද කියලා එයි. backpack එක නම් පුතාලා දන්නවා. backpack කියන වචනේ දන්නේ නැහැ. ඕකට මෙහෙම ලියුවොත් එහෙම මේ වචනේ දන්නවනේ. bags. bag එකකට තමයි backpack එකක් කියලා කියන්නේ. bag එකේ පොඩ්ඩක් size එකෙන් වැඩි එක. ඒ ඔක්කොටම කියන්නේ පුතේ ලිපි ද්‍රව්‍ය කියලා. මෙන්න මෙහෙම අපි වාක්‍යයක් ලියුවා. ඒ විදිහමයි මේකත් ලියලා තියෙන්නේ. ඒ අර්ථය එන්නමයි. හැබැයි ටිකක් වචන ඇඩ්වාන්ස්. පුතාලා ලියන්න ඕනේ ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ. ඒ කියන්නේ පුතේ අපි හිතමු grammar 100%ක් හරියන්න අපි මේ ඔක්කොම ලියනවා. හැබැයි පුතේ විභාග ශාලාවේ ඔයගොල්ලන්ගේ පේපර් එක බලද්දී ඊට කලින් බලන්නේ ගොඩාක් හොඳ ඇඩ්වාන්ස් ඉංග්‍රීසි තියෙන එක්කෙනෙක් එන්න. හිතන්න හොඳටම ලියන හොඳටම ඉංග්‍රීසි පුළුවන් එක්කෙනෙක්. එහෙම එක්කෙනෙක් නම් එයා අපිට වඩා හොඳ ලස්සන පැටර්න් දාලා ලියලා තියෙනවා නම් අපි ලියලා තියෙන්නේ ගොඩක් සරල ඉංග්‍රීසියෙන් නම් අපේ එක grammar mistake එකක්වත් නැති වුණා. අපිට ලකුණු අඩු වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. ඒකයි අපි මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ. ඔන්න අපි ඒක ලියුවා. අපිට මේකට පුතා ඒකේ ඒගොල්ලෝ කියලා තියෙන අනිත් එක ලියන්න පුළුවන්. මොකක්ද? අපි දැන් මෙන්න මේ කරුණු තුනම ඉවරයි පුතේ. මුලින්ම ලියුව කවද්ද? කාත් එක්කද? මොනවද දැක්කේ? ඊට පස්සේ මොකද්ද පුතා අහන්නේ මොනවද ඔයා මිලදී ගත්තේ? ඒ දැක්ක දේවල් වලින් එකක් දෙකක් ලියන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි මම මිලදී ගත්තේ කියලා. එතකොට අපි එහෙම එකක් ලියමුකෝ මේකටම.
ඒක තියාගෙන මේ ඔක්කොම ලියාගමු. මම මොනවද මිලදී ගත්තේ? I purchased මම මිලදී ගත්තා. ඕන්න පුතා මේ කලින් ලියපු අය එකක් දෙකක් කියන්න පුළුවන්. මේ ඩොකියුමන්ට් ස්ටේෂනරිස් කැමති එකක්. මම දැනට මෙන්න මේ වගේ දෙකක් ලියන්න. මොකද විභාගේ ළඟයිනේ. එතකොට ෂෝට් නෝට් පොතේ පාස් පේපර් එක තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ. paper I purchase කියන්නේ මිලදී ගත්තා. short notebooks and past papers. අපිට මෙහෙම කියන්න පුළුවන් පුතේ. ඒක අපේ මේකේ අහලා නැහැ. සමහර වෙලාවට අහනවා give your reasons for buying. buy කියන්නේ මිලදී ගන්න. පුතාලා මේ මිලදී ගැනීම වලට හේතු ලියන්න ඕනේ. එකින් එකට හේතු. ඇයි මම පාස් පේපර් මිලදී ගත්තේ? ඇයි මම මේව මිලදී ගත්තේ? ඒ කියන්නේ පොඩ්ඩක් හේතුවක් හදලා ලියන්න ඕනේ. ඒක ලියන්නේ මෙහෙමයි පුතේ. I purchase මෙන්න මේ දේවල්. ඒක හේතුව ලියන්න සරලම විදිය තමයි මේක. because නිසා. මොකක් නිසාද? because මම ගොඩක් ළඟයි විභාගෙට මම මේ දවස් ටිකේ ගොඩක් පාඩම් කරනවා. because මම ගොඩක් ළඟයි විභාගෙට. I am very closer to my O level and I work hard for it these days. මම ගොඩක් විභාගෙට ළඟයි. ඒකයි මම මෙන්න මේ දේවල් ගත්තේ past papers ටික ගත්තේ. ඒ වගේම මම ගොඩක් මහන්සිලා වැඩ කරනවා. ඒකට ඔය O level exam එකට මේ දවස් ටිකේ. අන්න එහෙම හේතුවක් තියෙනවා. මේ හේතුව අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒක අපෙන් අහලා නැහැ. හැබැයි අපිට ලියන්න පුළුවන් නම් අර මම කලින් කිව්වා වගේ ඒක එක එක්කෙනාගේ අර මේ ලියලා තියෙන කරුණු වලටම වඩා ඕගොල්ලන්ගේ අදහසක් ලියලා තියෙනවද කියලා මේ වගේ රයිටින්ග්ස් වල බලනවා. මේක අපේ අදහසක් නේ. ඒකත් අපි ලස්සනට ලියලා තියෙන I am very close. දැන් ළඟයි කියන වචෙන්ට පුතේ near කියන එක දාන්න බෑ. තේරුම එකයි. ඒසද දාන්න බැරි. අපි බලමුකෝ. දැන් මෙතන I am near to my O levels. near කියන එක ගන්න පුතේ අපි භෞතිකව ළඟින් ඉන්නවනම්. දැන් O level විභාගෙට භෞතිකව ළඟින් ඉන්නේ නැහැ නේ පුතා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට අපිට දාන්න ඕනේ close කියන එක. මේ වගේ පුතේ prepositions තියෙනවා 70කට ආසන්න ප්‍රමාණයක් O level විභාගෙට එන. ඒවා අපි උගන්වනවා. දැන්ට පුතාලා ඉගෙනගෙන තියෙන්නේ පොඩි පොඩි ටිකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ පොඩ්ඩක් විස්තර කරන්නේ. දැන් පුතා වෙලාව 11යි 12යි. ඕක වෙලාවක් දානවා නම් අපි ඉස්සරහට දාන්නේ මොකද්ද පුතේ? at 11 12 minutes. at 11 and 12 minutes. ඕකම පුතේ පුතාලා දන්නවද at එකේ තව භාවිතාවන් තියෙනවා කියලා? හතරක් හෝ පහක්. ඒ වගේම on එකේ තියෙන තව භාවිතාවන් හතරක් හෝ පහක්. අන්න ඒ වගේ භාවිතාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ දේවල් වලට. at එකේ 5ක් විතර තියෙනවා. in එකෙත් එහෙමයි. off එකේ භාවිතාවන් 6ක් විතර තියෙනවා. ඒ වගේ පොතේ හැම භාවිතාවම අපි ඉගෙනගෙන යන්න ඕනේ. නැත්නම් off කියලා දාන්නේ අයිතියක් හැකවීම කියලා විතරක් අපි ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද අනිත් ඒවාත් එනවා විභාගෙට. ඒ හැම තේරුමම අපි ඉගෙනගෙන යන්න ඕනේ. මොකද මොකක් එයිද දන්නේ නැහැ. ප්‍රොපොසිෂන් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. දැන් ගොඩක් වෙලාවට buy කියන එක අපි ඉගෙනගෙන තියෙන්නේ විසින් කියලා. buy සහන්න සහන් විසින්. buy වලක් තියෙනවා පුතේ විසින් කියන තේරුම හැර තව තේරුම් හතරක් විතර. ඒ සියල්ල අපි ඉගෙනගෙන යන්න ඕනේ විභාගෙට යද්දී. නැත්තම් අපි ඒ වගේ ප්‍රශ්න වලදී අසරණ වෙනවා. හරි. අපි දැන් පොතේ දෙවෙනි පොයින්ට් එකක් ලියලා ඉවරයි. මොකක්ද? what you purchased and bought. මේකත් ලියලා ඉවරයි. තව අපිට තියෙන ඊටම සරල දෙයක්. මෙන්න මේක අන්තිම එක කටපාඩමෙන් අර අපි මුලින් කටපාඩම් කරන් ලියන්නේ. අන්න ඒ වගේම ලියන හැටි කියලා දෙන්නම්. තව ඉතින් සරල කැන්ඩ් එකක් තියෙන්නේ. දැන් ඔය දැන් ලියපු එක ඉතාල පොඩ්ඩක් ලියා ගන්න. ලියාගෙන ඉවරලා රේසන් කරන්න. මෙන්න මේ ටික. මොනවද ඔයා දැක්කේ? මොනවද ඔයා මිලදී ගත්තේ?
හරි පුතේ. දැන් ඇඩ් වෙච්ච කට්ටිය පොඩක් අහන් ඉන්න. මේ වීඩියෝ එක මම ක්ලාස් එකෙන් පස්සේ YouTube එකට දානවා. එතකොට පොඩි ඉඳන් බලා ගන්න. අපි මේ පොඩක් මැද ඉඳන් යන්නේ. අපි ඊළඟ සෙමිනාර් එක 300ට වඩා පොඩක් සහභාගී වෙන්න පුළුවන් විදිහට ගන්නවා. ඒ අපස්ථාවට පොඩක් සමා වෙන්න. හරි. අපි දැන් ලිව්වේ පොතේ ඒ ප්‍රශ්නේ එන කරුණු දෙකක් අපි ලියලා ඉවරයි. සරලවම මෙන්න මේ කරුණු දෙක. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ ඔයා කොහොමද දවස ගත කළේ? How did you spend the day? ඒ වගේම how you feel about the exhibition? ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? ඒ වගේම why is it memorable for you? ඇයි ඒක ඔයාට මතක හිටින දෙයක් වෙලා තියෙන්නේ? ඔන්න ඔය ටිකනේ පුතා ලියන්න ඕනේ. මුලින් අපි ලියමුකෝ මෙයා කොහොමද මේක ගත කළේ කියලා. සාමාන්‍යයෙන් දැන් අපි මුලින් කිව්වා මේක ගියේ කාත් එක්කද? යාළුවොත් එක්ක. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. මම ගත කළා. ගත කරනවාට කියන්නේ පුතා spend. හැබැයි ගත කළා කියලා කියන්නේ spended නෙමෙයි. අකට ed දාලා හදන්න බෑ. අකට ed දාලා past tense කරන්න බැරි වචන වලට කියනවා අපි irregular කියලා. IR irregular. irregular කියන්නේ පුතේ අසාමාන්‍ය කියන එක. මෙන්න මේ IR එක ගියාට පස්සේ regular. regular කියන්නේ සාමාන්‍යයි. regular verbs තමයි පුතේ උදාහරණයක් විදිහට play. play කියන්නේ සෙල්ලම් කරනවා. අකට ed දාලා playing. අකට ed දාලා හදන්න පුළුවන් ඒවට කියනවා පුතේ අපි regular verbs කියලා. සාමාන්‍ය පද. සාමාන්‍ය ක්‍රියාපද. නමුත් එහෙම අකට ed දාලා හදන්න බැරි ඒවා තියෙනවා පුතේ. ඒවට අපි කියන්නේ irregular verbs කියලා. අසාමාන්‍ය ක්‍රියාපද. spent කියන එකේ පුතේ මෙන්න මේ අක d අකුර අයින් වෙලා ඒ වෙනුවට t එකක් ආවට පස්සේ ඒකේ අතීත කාල පදය හැදෙනවා. අපි මේ වගේ irregular verbs list එකක් දෙනවා 200කට ආසන්න ප්‍රමාණයක්. I spent මම ගත කළා. ඒ දවස that day. ඔතෙන්ට this දාන්න බෑ පුතේ මොකද ඔක පහුවෙච්ච දවසක් නේ. එතකොට අපි දාන්නේ that. එක දවසක් හින්දා that. දවස් ගොඩක් නම් that එකේ බහුවචන එන්න ඕනේ. those කියලා වචනයක් එන්නේ. දැන් exhibition එක දවස් ගොඩක් තිබ්බනම් those days කියලායි අපි ලියන්නේ. දැන් ඔතන එක දවසයිනේ. ඒකින්ද that day. I spent that day with my friends මගේ යාළුවොත් එක්ක ඇවිදිමින් walking පුරාම ඔන්න එක එක ලස්සන වචන එනවා. අපි දැන් කියන්නේ යන්නේ අපි මේ දවස ගත කළා. අපි මුළු ප්‍රදර්ශනය පුරාම ඇවිදිමින් I spent that day with my friends මම මගේ යාළුවොත් එක්ක මේ දවස ගත කළා. walking ඇවිදිමින් walking පුරාම කියද්දී throughout මේකත් අර වගේමයි පුතේ මේ වචන දෙකකින් හැදිලා තියෙන්නේ. throughout මේකෙදි මෙන්න මේ වචන දෙක අපි විනාඩියකට ගමු එක. මේක පුතා වචන දෙකක් විදිහට තිබ්බොත් through කියන්නේ අතරින් out කියන්නේ එළියේ. අතරින් එළිය කියන එක නෙමෙයි ඕක එකතු වුණාට පස්සේ තේරෙනවා. ඔන්නෝම එකතු වුණාට පස්සේ his and නැවැද. එතකොට තේරුම පුරාම කියන එක. I spent the day මම මේ දවස ගත කළා මගේ යාළුවොත් එක්ක ඇවිදිමින් පුරාම මොකක් පුරාමද? ප්‍රදර්ශනය. සමස්ත ප්‍රදර්ශනය පුරාම නැත්නම් මුළු ප්‍රදර්ශනය පුරාම working throughout the entire කියන්නේ පුතා සමස්ත නැත්නම් මුළු කියන එක. ඔකට ලියන්න පුළුවන් whole කියන වචනේ. WHOLE whole exhibition. මම මේ දවස ගත කළා මගේ යාළුවොත් එක්ක මුළු ප්‍රදර්ශනය පුරාම ඇවිදිමි. එන්නේ ඒකයි මේ ලියලා තියෙන්නේ.
අමාරු වචන ලියා ගන්න පුතා. මම ලියද්දි එහෙමම ලියන්න try එකක් දෙන්න. throughout කියන්නේ පුරාම කියන එක. entire නැත්නම් whole කියන්නේ සමස්ත. spend කියන්නේ ගත කළා. spend ගත කළා. I spent that day with my friends walking throughout the entire whole exhibition. මම මේ දවස ගත කළාලු. මගේ යාළුවොත් එක්ක මුළු එක්සිබිෂන් එක පුරාම ඇවිදින්නේ. දැන් පුතා අපෙන් අහලා තියෙන්නේ ඔයා කොහොමද ගත කළේ කියලා. හැබැයි අර අපි කලින් එකේ ලිව්ව නේද මම මෙන්න මේ දේවල් මිලදී ගත්ත ඒකට හේතුවක්. මම මේකටත් අන්න ඒ වගේ පොඩ්ඩක් අපේ අදහසක් ලියන හැටි කියලා දෙන්නම්. දැන් මුළු දවසම ගත කරනවා නම් පොතේ අපි මේ වගේ තැනක ප්‍රධාන වශයෙන් මොකද්ද? අපි අපේ ලන්ච් එකක් ගන්න ඊට ආසන්න තැනක. ලන්ච් එක ගන්නව නැත්නම් කෑම කනවට කියන්නේ පුතේ. උදාහරණයක් විදිහට අපි කනවට කියන්නේ eat. කෑවට කියන්නේ eat. අපි පුතේ කනවට eat කෑවට කියන්නේ eat. හැබැයි පුතේ ඔය කනවා කියන වචනේ eat කියන වචනේ සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් වලදී පාවිච්චි වෙන්නේ නැහැ. I eat my lunch, I eat my breakfast අන්න ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඕක ගොඩාක් ප්‍රාථමික වචනයක්. ඕක වෙනුවට අපි ගන්න පුතේ මෙන්න මේක. have. have කියලා කියපු ගමන් පුතාලාගේ ඔළුවට එන්නේ ඉන්නවා කියන එක. එයාට පොඩි කාලේ කියනවානේ I have a brother. මට සහෝදරයෙක් ඉන්නවා. මෙතන කියන්නේ එතන දැන් අපි දැම්මොත් I have lunch කියන එක දැම්ම ලියන්න එපා. මට කෑමක් ඉන්නවා කියන එක නෙමෙයි. නැතෝ තියෙනවා කියන එකක් නෙමෙයි. මේකෙන් කියන්නේ පුතේ ගන්නවා කියන එක. ඒකෙන් කියන්නේ නැහැ පුතේ අපි ගාව ළඟට අරන් කෑම එක දිහා බලන් ඉන්නවා කියලා. ඒකෙන් කියන්නේ කෑම කනවා කියන අදහසම තමයි. have කියන්නේ ගන්නවා. ඕක කෑමක් ගන්නෙද්දි නැත්නම් මොකක් හරි පානයක් ගන්නෙද්දි. eat එකයි drink එකයි වෙනුවටම පාවිච්චි කරන එකක් මේක. ඒ වගේම නාද්දි අපි පාවිච්චි කරනවා. නානවට කියන්නේ bathe. ඒ වගේම have දාලා කියනවා have a bath. අන්න ඒ වගේ දේවල් තියෙනවා. මේ have කියන එක ටිකක් polite ආචාරශීලී යෙදුමක් කියලා අපි ඉංග්‍රීසි වලදී පාවිච්චි කරන්නේ. දැන් පුතේ have කියන්නේ ගන්නවනේ. මේ ගිය සතියේ වෙච්ච එක. එහෙමයි කියලා මේකේ අතීත කාලේ අගට d එකක් දාන්න බෑ. have නෙමෙයි. මේක had. we had. අපි ගත්තා අපේ දවල් කෑම in a stall. පොඩි stall එකකින් in the exhibition. ප්‍රදර්ශනයේ තිබ්බ. ප්‍රදර්ශනයේ තිබ්බ stall එකකින් ගත්ත. දැන් අපි මේ වාක්‍ය හදලා ලියන්නේ. ඔන්න ඊට පස්සේ but කෑල්ලක් දානවා. but අපි කෑම ගත්ත පොඩි stall එකකින් එක හරි. නමුත් ඔන්න දැන් අපි ඒ ලියන වාක්‍යයට විරුද්ධ වාක්‍යයක් විරුද්ධ අදහසක් දෙන එකයි ලියන්නේ. We had our lunch in a stall in exhibition. අපි stall එකකින් දවල් කෑම ගත්තා. නමුත් but the මිල පොඩ්ඩක් ඉහළයි. එන්නේ ඒක අපි ලියන්නේ. but the prices are ටිකක් ඉහළයි. bit expensive. ටිකක් ඉහළයි. than usual. ඒකේ තේරුම් බලන්න. නමුත් prices මේවා මිල ගණන් are bit expensive. මේවා මිල ගණන් ටිකක් bit කියන්නේ ටිකක් කියන එක. ටිකක් expensive කියන්නේ ගණන් කියන එක. නැත්නම් මිල අධිකයි කියලා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේක. expensive. expensive කියන්නේ මිල අධිකයි. but the prices are bit expensive. නමුත් මිල ගණන් ටිකක් විතර මිල අධිකයි.
than usual. than කියන්නේ වඩා, usual කියන්නේ සාමාන්‍ය මිල කියන එක. ඕන්න මෙතනට usual price කියලා අගට දාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි පුතේ මෙතන usual කියන පදයෙන් සාමාන්‍ය මිල කියන තේරුම එනවා. ඒකෙන්ද අපි ආයේ අමුතුවෙන් price කියන එකක් දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට fried rice එකක් 250යි නම් ඒ වගේ තැනක 500ක් එන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමත් මිනිස්සු මිලදී ගන්නවා කියලා දන්නවා. ඒකින්ද ඒගොල්ලෝ price එක ටිකක් වැඩිපුර තමයි කියන්නේ මේ වගේ ස්ථානවල. ඔන්න දැන් අපි එන්නේ ඒවා පොඩ්ඩක් හදලා ලියමු. අපි කොහොමද ගත කළේ ඒ දවස? එන්න මෙහෙමයි ගත කළේ. අපි ප්‍රදර්ශනයේ පුරාම ඇවිද්දා. ඒ වගේම අපි මොනවද තව කළේ? අපි අපේ දවල් කෑමක් ගත්තා ස්ටෝල් එකකින්. ඒක පොඩ්ඩක් විස්තර කරනවා. අපේ අදහසකින්. අර දීලා තියෙන එකම ලියනට වඩා පුතේ අපේ අදහසක් විස්තර කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් අපි ඒක ලියලා තියෙනවා. ඊට පස්සේ අපි ලියමු මොකද්ද අපි කියන්න තියෙන්නේ කියලා බලමු. මේ හැම එකම how did you spend the day? ඔයා කොහොමද මේ දවස ගත කළේ? How do you feel about the exhibition? මෙන්න මේක. මේ වගේ එකක් ලියා ගන්න අපිට එකපාරට අදහසක් එන්නේ නැහැ. How you feel කියන්නේ ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? ඒක ලියන්න පුළුවන් පුතා මෙහෙම. මට දැනෙනවා. ඕනනම් ඒකේ අතීත කාලේ ගන්නත් පුළුවන්. I felt. feel කියන එකේ past tense එක මට දැනුණා. I felt. මට කොහොම දැනෙන්නේ නැද්ද? මෙන්න මේ වචනේ දාන්න. මේ වචනේ ඔයගොල්ලෝ අහලා තියෙනවා. හැබැයි හරිම සිංහල තේරුම දන්නවද? අන්න එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. I feel fantastic. ඕක පුතේ ගොඩක් වෙලාවට ස්පෝකන් වලදී පාවිච්චි කරන වචනයක්. wow it's fantastic. ඕකෙන් කියන්නේ පුතා චා නියමයි. අර නියමයි. අර අපි කියන්නේ මරු කියලා. අන්න ඒකට වචන තමයි ඕක. මට ඒක නියමයි කියලා හිතුණා. I feel fantastic. I feel fantastic. මට ඒක නියමයි කියලා හිතුණා. ඔන්න හේතුවක් කියන්නේ. because මේ because කියන්නේ නිසානේ පුතා. ඕකට පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක් කියලා දෙන්නද? I feel fantastic. පොඩ්ඩක් හිතක් තිබ්බා. because කියන එකම කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. why I say so. ඔන්න ඕක ටිකක් හොඳ දෙතුමා. ඇයි මං එහෙම කියන්නේ? මට ඒක නියමයි කියලා හිතුණා. ඔන්න දැන් හේතුව කියන්නේ යන්නේ. ඇයි ඒක නියම වුනේ? why I say so. ඇයි මම එහෙම කියන්නේ? why I say so. අපි කියමු මෙහෙම. මට ගොඩක් වටිනා දේවල් හම්බුණා ඒ පොත් ප්‍රදර්ශනයේ. හම්බුණා ලැබුණා කියලා කියන්නේ අපි ගන්නේ get. හැබැයි get එකේ past tense එක මොකද්ද? got. ඇයි පුතා අපි මේ හැම එකටම past tense දාලා ලියන්නේ? ප්‍රශ්නේ කියනවා ගිය සතියේ තමයි ඔයා මේ ප්‍රදර්ශනයට ගියේ. එතකොට අතීතයි. ඒකයි මේ හැම ක්‍රියාපදයෙන් past tense එකක් ලියන්නේ. I got. ගොඩක්. many. වටිනා. valuable things. I got many valuable things from it. මම ලබාගත්ත ගොඩක් වටිනා දේවල් ප්‍රදර්ශනයෙන්. ඔන්න from it නැත්නම් from the exhibition. කැමැත්තා. from it කියන්නේ මෙතන it කියන්නේ ඒක කියන්නේ ප්‍රදර්ශනය කියන එක. මම ප්‍රදර්ශනයේ ගොඩක් වටිනා දේවල් ටික ලබා ගත්තා. ඊට පස්සේ ඔන්න දැන් ලස්සන එදුමක් කියලා දෙන්න යන්නේ. මේක ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. ඔන්න දැන් අපි පුතේ මේ feel මේක ලියලා ඉවරයිනේ. how you feel ඔයාට කොහොමද දැනුනේ? දැනිච්ච විදිහක් කිව්වා. ඒකට හේතුවකුත් කිව්වා. මට ඒක ශා නියමයි කියලා දැනුණා. ඒ වගේම ඒකට හේතුවක් ලිව්වා. ඇයි ඒ මම ගොඩක් වටිනා දේවල් මේකෙන් ගත්තා. මම ගොඩක් වටිනා දේවල් මේකෙන් ලබා ගත්තා. මෙන්න මේක පුතා ගොඩක් ප්‍රශ්නවල අහන දෙයක්. Why is it memorable for you? ඇයි ඒක ඔයාට මතක හිටින්නේ?
ගොඩක් මතකේ රැඳෙන්නේ ඇයි කියලා අහනවා. මෙන්න මේ වචනේ වෙනුවට memorable කියන එක වෙනුවට පුතාලා අහලා පුරුදු වචනයක් එන්න පුළුවන්. ඒ තමයි unforgettable. unforgettable. මේකෙන් කියන්නේ මොකද්ද පුතේ? අමතක නොවන. ඇයි ඒක අමතක නොවන දෙයක් වෙන්නේ? ඇයි ඒක මතක හිටින්නේ? දෙකම එකම තේරුම. ඇයි ඒක අමතක නොවන දෙයක් වෙලා තියෙන්නේ? ඒ වගේම ඇයි ඒක ඔච්චර මතක හිටින්නේ? මේකට පුතා මේකත් කටපාඩම් කරගෙන ලියන්න පුළුවන් දෙයක්. මෙන්න මෙහෙමයි ඕකේ කටපාඩම් එක ලියන්නේ. අත් මුලේ වාක්‍ය හදාගෙන ඉන්නකෝ. මට ඒක ගොඩක් මතක හිටින දෙයක්. ඒක කොහොමද ලියන්නේ? ඒක it was a memorable. it was a memorable. ඒක ගොඩක් මතක හිටින දෙයක්. නැත්තම් බලන්න යනවා. it was a memorable visit. ඇයි ඒක ගොඩක් මතක හිටින්නේ? ඒක ගොඩක් මතක හිටින දෙයක්. ඔන්න දැන් අපි හේතුව කියන්න යනවා. හේතුව මෙන්න මෙහෙම කියන්න පුළුවන් පුතේ. ඒක මගේ පළවෙනි අත්දැකීම. මගේ යාළුවොත් එක්ක ඒ වගේ තැනක් බලන්න ගියේ. මෙතන අපිට ලියන්න පුළුවන් it was a memorable thing. නැත්නම් it was a memorable visit. ඔය කැමති එකක් ලියන්න පුළුවන්. අපි නිකන් 1 කියලා දාමුකෝ. ඒක බලන්න ගිය තැනක් වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. මේ 1 කියන එක දැම්මා. ඒක ගොඩක් මතක හිටින දෙයක්. it was a memorable one. ඒක ගොඩක් මතක හිටින දෙයක්. ඇයි? ඔන්න because මෙන්න මෙතන ඉඳන් තියෙන කෑල්ල පොඩ්ඩක් කටපාඩමින් තියාගත්තත් කවන්නේ. because මොකද? ඒක තමයි. it was ඒක තමයි මගේ පළවෙනි අත්දැකීම. it was my first experience. ඒක තමයි මගේ පළවෙනි අත්දැකීම. to visit. ඒ වගේ තැනක් බලන්න යනවා. ඒ වගේ තැනක්. to visit such place. such එකට පිටිපස්සෙන් as එකක් ආවට පස්සේ මොකද්ද පුතේ? such as කියන්නේ උදාහරණයක් ලෙස. නමුත් such කියන එකේ විතරක් තනි තේරුම ඒ වගේ කියන එක. such place නම් ඒ වගේ තැනක්. because it was my first experience to visit such place. ඒ වගේ තැනක් බලන්න යන එක, බලන්න ගිය එක with my friends. with my friends. මගේ යාළුවොත් එක්ක ඒ වගේ තැනක් බලන්න ගිය පළවෙනි අත්දැකීම. ඒක තමයි මට ඒක ගොඩක් මතක හිටින්නේ. අන්න ඒකට හේතුව ලියනවා. දැන් හිතන්නකෝ පුතා ඕගොල්ලන්ට ගිය ට්‍රිප් එකක් ගැන ලියන්න දෙනවා. එතකොට මේ වාක්‍යයම හරවන්න පුළුවන්. දැන් ඉස්කෝලේ යාළුවොත් එක්ක ගිය ට්‍රිප් එකක් නම් පුතේ මේක ඔහොමම කටපාඩම් කරගන්න පුළුවන්. it was memorable because මට ඒක අමතක හිටින්නේ ඇයි? ඒක තමයි මගේ පළවෙනි අත්දැකීම. සමහර විට ඒක පළවෙනි අත්දැකීම නොවෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපිට ඕනේ වාක්‍ය හදාගන්නනේ පුතා. පේපරේවල් එක්කන ඇවිල්ලා නැහැ නේ ඔයා මේ පළවෙනි පාඩමට ගියේ කියලා. අපිට ඕනේ ලස්සන්ට අපි කියන දේ කියන්නේ. මේ such place වගේ වචන දාලා ලස්සන්ට ඒක කියන්නේ. it was a memorable one. ඒක ගොඩක් මතක හිටින දෙයක්. because මොකක් නිසාද? it was my first experience. ඒක මගේ පළවෙනි අත්දැකීම. to visit such place. ඒ වගේ තැනක් බලන්න ගියේ with my friends. මගේ යාළුවොත් එක්ක. දැන් හිතන්නකෝ පුතාලා ට්‍රිප් එකක් ගියා. ඔය හරි. පවුලේ කට්ටියත් එක්ක. එතකොට මේ වාක්‍ය කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ අන්තිම වචනේ විතරයි වෙනස් වෙන්නේ. it was a memorable one because it was my first experience to visit such place with my friends. කැල්ල අයින් වෙනවා. පවුලේ කට්ටිය න with my family members. සාමාන්‍යයෙන් අපි ওই දෙකෙන් ලියන්නේ. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා නම් යන්නේ යාළුවොත් එක්ක. නැත්තම් ගෙදර කට්ටියත් එක්ක. ඔන්න ඔය කැල්ල විතරයි වෙනස් කරන්න තියෙන්නේ. ඕකේ. මෙන්න මේ කැල්ල එහෙමම කටපාඩම් කරන් ලියන්න. මුලින් කටපාඩම් කරගන්න ඕන කැලලක් තියෙනවා සහ අන්තිමට කටපාඩම් කරගෙන ලියන්න ඕන කැලලක් තියෙනවා. හරි. මේක ලියාගන්නකෝ. මෙන්න මෙතන I feel fantastic කියලා කොහොමද ඒක ඔයාට දැනුනේ? ඇයි ඒක
ඔයාලට මතකයි තින්නේ. ඔන්න ඒ කරුණු දෙකම අපි ලියලා තියෙනවා. ලියන් ඉවරලා එක්සෑම් කරන්න පුතේ. මේකට පොඩ්ඩක් පහුවෙලා ඇඩ් වෙච්ච අය, ඒ කියන්නේ පොඩ්ඩක් එක්සීඩ් ලිමිට් එක පැනලා මැදදී වගේ ආපු අය ඉන්නවනම් මම YouTube එකට මේක වීඩියෝ එක දානවා තාත්තට එකේ. එතකොට එකෙන් මුලින් ඉඳන් බලන්න. මේ මැද ඉඳන් ආවට එච්චර තේරෙන්නේ නැති වෙයි. මුලින් ඉඳන් බලන්න. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම ඒක ලියා ගන්න හැටි ඒකේ තියෙනවා. දැන් මේක කටපාඩම් කරගත්තා කියන්නේ පුතේ මෙතනම වචන 18ක් තියෙනවා. අර අපි මුලින්ම කියලා දීපු එක කොහොමද? ඒකත් කටපාඩම් කරගන්න දුන්නේ. මෙන්න මේ කැලේ. එතන I am great එක නැතුව වචන 34ක් තියෙනවා. දන්නේම නැතුව ඒ දෙකේම 52ක් වෙලා තියෙන්නේ. සරල වාක්‍ය ටිකක් මැද ලියවලා තමන් දන්නේම නැතුව වචන 100 ඇවිල්ලා. මේක පුතා වචන 100ට වැඩි වුණා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ලෙවල් වල. ඒ ලෙවල් වල තමයි අපි ලියන්න ඕන ගාන ඒම ලියන්න ඕනේ. මේක පොඩ්ඩක් තමන්ගේ අදහස් ටිකක් දාලා ලස්සන කරලා ලියන්න තියෙනවා. හරි. ලියාගෙන ඉවර නම් පොඩ්ඩක් රේෂන් කරන්න පුතේ. හරි පුතේ. ඒ ටික ලියාගත්තට පස්සේ දැන් අපි විස්තරය ලියලා ඉවරයි. දැන් ඊටාම සරලව ලස්සන පැටර්න් වලින් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. යාම මේ ඩිස්ක්‍රිප්ෂන් එක. මෙයාව ලියලා ඉවරයි. අපි දැන් ලියන්න ඕනේ මේ අන්තිම කෑල්ල. මේක හරි ලේසි. you are loving නැත්තම් ඔබගේ ආදරණීය කියලා කියන්නේ නැහැ නේ අපි යාළුවෙක්ට. අපේ ගෙදර කෙනෙක් නම් ඔන්න අපි you are loving කියලා කියනවා. එහෙනම් රූලක් අරින්න ඕන්න මේ අගටම ලියන්න පුළුවන් මේ වගේ එකක්. අපි උදාගම එන්නේ ගොඩක් කට්ටිය. ඕන්න මෙහෙම ලියන්න පුළුවන්. people James bless you කියලා. ඒක අත්‍යවශ්‍ය නැහැ. මේකෙන් කියන්නේ තෙරුවන් සරණයි කියන එක. ඊට පස්සේ රූලක් ඇරලා මෙන්න මෙහෙම ලියන්න ඕන. මේක ලියන්නේ කාටද? යාළුවෙක්ට. එහෙනම් your friend ඔයාගේ යාළුවා කියලා ඊට පස්සේ රූලේ එන්න ඕනේ පුතාලගේ අස්සන. මේ සිග්නේචර් කියන එක ලියන්න එපා. එතන එන්න ඕනේ පුතාලගේ අස්සන. ඊට පස්සේ තැන එන්න ඕනේ පුතාලගේ නම. ඔන්න ඔහොමයි ඒක ඉවර වෙන්නේ. මේ ටික දැන් අපිට ලියන්න ඕන සියලු කරුණු ටික අපි ලියලා ඉවරයි. ඒ ලියලා ඉවරනාට පස්සේ අන්තිමටම your friend කියලා ඊට පස්සේ පුතාලගේ අස්සන ගහන්න. ඊට පස්සේ නම ලියන්න. අපි මෙන්න මේ කරුණු ඔක්කොම ලියලා ඉවරයි. ඒ සියල්ල අවසන් දැන්. මේ කරුණු සියල්ල. ඒතකොට ලියන්න ඕන නිකන් ෆිනිෂින් එකක් දෙන්න විතරයි ඕන. කොහොමද? මෙන්න මෙහෙම. your signature your friend signature name. ඔච්චරයි. ඔක ලියාගන්න පුතේ මෙන්න මේකයි පුතාලට හම්බ වෙන. දැන් කලින් ගෙදර වැඩේ කරලා යපු කට්ටිය හොඳයි. එතකොට මම ඒගොල්ලන්ට වැරදි ඒ ටික මම කිව්වා. මෙන්න මේකයි පුතේ පුතාලට හම්බ වෙන ගෙදර වැඩේ. මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මේක මම දානවා PDF එක. ඒකේ තේරුම පොඩ්ඩක් සමහර තැන් මතක නැත්තම් පොඩ්ඩක් YouTube වීඩියෝ එකේ අන්තිමටම ගිහිල්ලා බලන්න.
මොකද මම මේකත් රෙකෝඩ් කරනවානේ. මේකේ ටිකක් ලේසි මාතෘකාවක් තියෙන මල් ලිව්වට වඩා. write a letter to a friend. මම පොඩි තැනක්වත් වෙනස් කරලා නැහැ. චූටි තැනක් විතරයි අරකට එක්ක සාපේක්ෂව වෙනස් වෙන්නේ. මොකද අපි පොඩ්ඩක් ලේසි එක ලියන්නට. ඊට පස්සේ අපි ලියමු ලොකු ලොකු ඒවා. write a letter to a friend. යාළුවෙක්ට ලියන්නලු ලියුමක්. describing විස්තර කරලා. මොකක්ද විස්තර කරන්න කියන්නේ? memorable trip you went on. memorable කියන්නේ මතක හිටින trip එකක්. ඔයා ගියපු මතක හිටින trip එකක් ගැන ලියන්නලු. include the following. මේකේ පුතාලට කැමති අදහසක් ලියන්න පුළුවන්. අර කටපාඩම් කරගන්න කියපු ටික හැමම ලියන්න පුළුවන්. කවද්ද කොහොමද ඔයා ගියේ? ඒ කියන්නේ කවද්ද හරියටම දිනයක් අවශ්‍ය නැහැ. ඔන්න last year ගිය අවුරුද්ද ගියේ. දැන් කාලෙකින් අපි ගියේ නෑනේ මේ කොරෝනා එකකින් හින්දා. 3 years ago. අවුරුදු 3කට විතර කලින්. ඒ කැමත්තා. How did you visit? ඔයා කොහොමද බලන්න ගියේ කියලා අහනවා. ඒ කියන්නේ මේ ගියේ තැනට ගියේ එක්ක යාළුවොත් එක්ක නැත්නම් මොකක් හරි වාහනයක නම් family vehicle පවුලේ වාහනේ නැත්නම් train එකේ ඒ කැමති එකක්. places you visited. ඔයා බලන්න ගියේ තැන් මොනවද? මොන වගේ තැන් වලද ඔයා බලන්න ගියේ? උදාහරණයක් විදිහට මේක මෙහෙම ලියන්න පුළුවන් පුතා. මේ ගොඩක් කට්ටිය පොඩ්ඩක් වරද්දන තැනක්. මොකද ප්‍රධාන තැන විතරයි දාන්නේ. උදාහරණයක් විදිහට අනුරාධපුරේ ගියා කියමුකෝ. I visited අනුරාධපුර. ඒක එක වාක්‍යයයි නේ. ඔක විස්තර කරන්න මෙහෙමයි විස්තර කරනවා. I visited අනුරාධපුර. ඊට පස්සේ තව පොඩ්ඩක් විස්තර කරන්න. The places we visited are. දැන් අනුරාධපුරේ කියවට පුතේ අනුරාධපුරේ දැන් ගොඩකට යන්න පුළුවන් නේ. රුවන්වැලි මහසෑයට යන්න පුළුවන්. ශ්‍රීමා බෝධියට යන්න පුළුවන්. ඒ වගේ ගොඩක් තැන් තියෙනවානේ. The places are කියලා අන්න ඒව එකින් එක ලියාගෙන යන්න. එතකොට අර තනි වාක්‍යයෙන් ලියන එක පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ things you did. ඔයා ඒ ට්‍රිප් එකේදී කරපු දේවල්. දැන් ස්කෝල් ට්‍රිප් එකක් ගියා නම් කොහොමද? අපි සින්දු කියනවා, නටනවා, ඒව ලියන්න පුළුවන්. we dance, we sing in the bus. ඒ වගේ කැමති එකක්. එහෙමත් නැත්නම් පුතා පවුලේ ගියේ දෙයක් නම් ඒ කියන්නේ පවුලේ කට්ටියත් එක්ක ගියේ එකක් නම් things you did තුන්වෙනි මේ කරුණක් ලියන්න පුළුවන් පුතාලට. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අතරමඟදී ලන්ච් ගත්ත එකක්. අපි වෙන්න මේ හරියේදී ලන්ච් ගත්තා. කොස්කැලේ හරියේදී අපි ලන්ච් එක ගත්තා. අන්න ඒ වගේ කැමති එකක් පුතාලගේ ඕන අදහසක් මේක ලියන්න පුළුවන් ලස්සන කරලා. සහ why is it memorable for you? ඇයි ඒක ඔයාට මෙච්චර මතක හිටින්නේ? ඒකට අර දැන් අපි ලියපු එකේ අන්තිම එක දාන්න පුළුවන් හැමෝම. මේක සමහර විට දැන් අනුරාධපුර යන පළවෙනි වාර වෙන්නේ නොවෙන්න පුළුවන්. අපිට ඕනේ පුතේ මේක ලියාගන්නනේ. ඒකින්ද මේක ලියන්න. It was memorable one because it was my first experience to visit such place with my friends. දැන් පවුලේ කට්ටියත් එක්ක ගියා නම් friends වෙනකොට මොකක්ද දාන්නේ? family members. ඒ වගේ තැනක් මම බලන්න ගියේ පළවෙනි පාර තමයි මේ මගේ යාළුවොත් එක්ක මේ අග කැලේ විතරක් වෙනස් කරන්නේ. මෙයා විතරක් වෙනස් කරන්නේ. ඒක සමහර විට friends වෙන්න පුළුවන්, family members ඒ කැමති දෙයක් වෙන්න පුළුවන්. මම පොඩ්ඩක් ඔක ලියන හැටි පොඩි සාරාංශයක් අද කරපු ටිකක් කියලා දෙන්න. පුතා ලියන්න ගන්න ඕනේ මෙහෙමයි. පුතාලගේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ වම් අත පැත්තේ අයිනේ. මුලින්ම අංකේ ඊට පස්සේ පාරේ නම දැන් ඔක අමතක වෙන්න කලින් දැන් පන්ති වුණාට පස්සේ පොඩි වතුර එකක් එහෙම දීලා ඇවිල්ලා ඊට පස්සේ ලියලා අදම එවන්න. ඒක ලේසි. ඒ වැඩේ අදම ඉවරයි. අංකේ ඊට පස්සේ පාර ඊට පස්සේ තමන්ගේ ප්‍රධාන නගරේ. ඊට පස්සේ රූලක් අරින්න නෑ පුතේ. එහෙම්ම වෙනවා මෙන්න මේ දිනේ. ඊට පස්සේ දිය කෑල්ලක් දාලා දැන් යාළුවෙක්ට ලියන්නේ. යාළුවාගේ නම එහෙම වෙනවා. ඊටත් පස්සේ මෙන්න මේ කෑල්ල කටපාඩමින් එන්න ඕනේ. How is life with you? ඔයාට කොහොමද? මේ කෑල්ලෙන් එකයි. එක්ක I am great නැත්නම් in a scale of 1 to 10 I am at 8. මේක කැමති එකක් ලියන්න පුළුවන්. පොතලට මම කියලා දුන්නා මේක සතුටෙන්ම ඉන්නේ කොහොමද? ඒක ලියන්නේ කොහොමද? මධ්‍යස්ථව ඉන්නවා නම් කොහොමද ලියන්නේ? දුකෙන්ම ඉන්නවා නම් කොහොමද ලියන්නේ? ඒ කැමති එකක් ලියත හැකි. ඊට පස්සේ මේ කෑල්ල ලියලා මේ රතු පාටෙන් තියෙන කෑලි ඔක්කොම ටික ලියන්න. මෙන්න මෙතනින් පස්සේ මම මේ ලියුම ලියන්න ගන්නේ ඔයාට දැනුම් දෙන්න.
මෙතන අපි හිස් තැන පිරෙව කොහොමද? එක්සිබිෂන් කියලා. දැන් අපිට ගෙදර වැඩේ තියෙන්නේ ප්‍රදර්ශනයක් ගැන ලියන්න නෙමෙයි. මොකක් ගැන ලියන්නද? a memorable trip you went on. මේකෙන් තනි පදයක් ඉදිරි ගත්තොත් trip එකක් ගැන. about ඕන මෙන්න මේ කෑල්ල හොම්ම ගත්ත හැකි. about a memorable trip. මෙන්න මෙතන you කියන එක වෙනුවට දාන්න I එකක්. a memorable trip I went on. මතක හිටින trip එකක් මම ගිය. මම ගිය මතක හිටින trip එකක් ගැන කියන තමයි මෙන්න මේක මම ලියන්නේ. අර එක්සිබිෂන් වෙනුවට එන්නේ කෑල්ල එනවා U එක I වෙලා. හරි සරලයි. මෙන්න මේක U එක I කරා. එච්චරයි. ඊට පස්සේ ඒ කෑල්ල ලියලා ඊට පස්සේ පුතේ මේ කළු පාටින් තියෙන ටික ඕකට අදාළව ඔය පොඩි ටික ලියන්න ඕනේ. කවද්ද ගියේ කොහොමද ගියේ ඒ ටික. ඊට පස්සේ අන්තිමටම මෙන්න මේ කටපාඩමෙන් දාලා මෙන්න මෙතෙන් පුතාලාට ඉවර කරන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි මෙන්න මේක. ඒක මම ගෲප් එකට දාන්න. ඔන්න ඔය තමයි ප්‍රශ්නේ. ඔන්න ඔය ප්‍රශ්නට අදාළව ලියලා එවන්න කලින් එවපු කට්ටිය දැන් දන්නවා කොහොමද එවන්න ඕනේ කියලා. ඊට පස්සේ හරි වැරදි දෙන්න පුළුවන් ලකුණු ගන්න ඒ සියල්ල දෙනවා. අලුත් කට්ටිය බය වෙන්න එපා. Tamanට අමාරු සියල්ල එවන්න. නැත්නම් Tamanට වාක්‍යයක් හදාගන්න තේරෙන්නේ නැත්නම් ඒක සිංහලෙන් සමහරවිට ටයිප් කරලා එවන්න. ටයිප් කරන්න තේරෙන්නේ නැත්නම් වොයිස් එකක් හරි එවන්න. එතකොට මම ඒක හදන හැටිත් කියලා දෙනවා. මේක අර ලොකු දුරස්ත භාවයක් තියාගන්න ඕනේ නැහැ. පුතාලා ඇවිල්ලා තියෙන ඉගෙන ගන්නනේ. ඒකින්ද පොඩි දැන ඉඳන් දැන් හදාගන්න ඕනේ. දැන් මේ යන විදිහට කොහොමද ඉස්කෝලේ දැන් ඕලෙවල් නම් ටිකක් කල් ගියා. නමුත් ඉස්කෝලේ පටන් ගන්න කාලයක් තේනමානිකවත් නැහැනේ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් තනියෙන් තමයි හැදෙන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ ඕලෙවල් මෙච්චර ගාණක් ෆේල් වෙනවා සහ S අකුරු තියෙනවා. අපි පුළුවන් තරම් 100කින් උඩට එකක් ගන්න එක. ඒකට නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඕන වෙලාවක අහන්න පුතේ ඔන්ලාක උත්තර දෙනවා. ඒ අහපු කට්ටිය දන්නවා. තව මේක කරලා එවන්න. සහ අන්තිය ගැන මොකක් හරි හොඳද නරකද ඒ සියල්ල පුතාලට දැන් ඕනනම් කියන්න පුළුවන්. මම කොහොමද දැන් මගේ අදහස් ටික කිව්වා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ වගේම මගේ සුසුකම් ටික පුතාලට අර පෝස්ටරේ බලන්න ගියොත් බලා ගන්න පුළුවන්. කේම්බ්‍රිජ් එකේ මම TKT කියලා එක්සෑම් එකක් තියෙනවා. ටීචර්ස් කරගෙන ඒ සියල්ල මම කරලා තියෙනවා. ඒ ටික දැන් කැමති පුතාලා ඉන්නවනේ. දැන් එදා මට ගොඩාක් මැසේජස් ආවා හොඳයි එහෙම කියලා. අලුතෙන් ඉන්න පුතාලා ඉන්නවනේ. ඒගොල්ලෝ අදහස් කියන්න පුළුවන්. ඒ වගේම අර දැන් මැදදී සහභාගී වෙච්ච පුතාලට මම දැම්ම YouTube recording එක දාලා ඒකේ link එක group වලට දාන්න. group 9ක් තියෙනවා. group 9 එකක හරි පුතාලා ඉන්නවනම් ගැටලුවක් නැහැ. එහෙම නැත්තම් මට මැසේජ් එකක් දාන්න. හරි මොකක් හරි අදහසක් තියෙනවනම් පොඩ්ඩක් නරකද ඒ සියල්ල පුතාලට කියන්න පුළුවන් දැන්. ඒ වගේම තේරුම් නැත්නම් තියෙනවා පුතාලා අහන්න ඕන වෙලාවක යහපත් කට්ටිය දන්න ඕන්ලාට මම උත්තර දෙනවා. හරි. දහසක් තියෙනවා නම් කියන්න. නැත්නම් අනිත් අය ලීව් වෙන්න පුළුවන්. අනිත් කට්ටියට මම මේ රෙකෝඩින් එක දාන්නම්.